දස් 32කට මැද වුණ දියෝ වගේ තමයි අපේ රටේ ව්‍යාපාර කරගන්න යන්න සිදු වෙලා තියෙන්නේ. මේ අවුරුද්දේ මේ වෙනකොට US මිලියන 300කට වැඩි ආයතන ප්‍රමාණයක් අපිට ඇවිල්ලා තියෙනවා. මේවා පුළුවන් තරම් ඉක්මනට අපි ස්ථානගත කරගන්න ඕනේ. ආහාර ආයෝජකින් පවතින තත්ත්වෙත් එක්ක ලංකාව අතහැරලා දාලා යන්න යනවා. අපිට තව වෙනකල් දැනුම් දීලා නැහැ නේ ගලවගෙන යනවා කියලා. දුබායි වල ඉන්වෙස්ට් කරනවා නම් මෙච්චර ලෝකේ ආකර්ෂණීය රටක සුව පහසු ඇවිල්ලා ජීවත් වෙන්න පුළුවන් රටක ආයෝජනයේ සඳහා විදේශිකයෝ ගෙන්න ගන්න බැරි කාගේ වරදින්ද? ප්‍රතිපත්ති දේශපාලන ස්ථාවරත්වය මේ සියලු දේවල් බලපාන ආයෝජනයකට. විදේශිකයෝ බලනවා හැම දෙයක් දෙසම. අදටත් මම දැක්කේ නෑ මේ රටේ මෙච්චර අරුබුදයක අරගලයක ඉන්න වෙලාවේ භාණ්ඩ හා සේවා නිෂ්පාදනය අධෛර්යමත් නොවන ප්‍රතිපත්ති වල ඉන්නවා කියලා. තාමත් අපි ඔළුව වැඩ කරන්නේ අර රෑ වැඩ මුරේ අවසන් වෙච්ච තරුණිය ගැනනේ අවුරුදු ගානකට කලින්. දැන් ඒ තරුණිය නෑනේ. අතීතයෙන් ඉගෙන ගනිමු. වර්තමානය සැලසුම් කරමු. අනාගතය හැඩගස්වමු. ලිඳට වැටුණු මිනිහා ලින් කටෙන්ම ගොඩ එන්න ඕනි කියලා පරණ කතාවක් තියෙනවා. මම මේ නිකමට මතක් කරේ. ආයුබෝවන්. කාලාත්‍රේ කතා බහත් එක්ක අපි ඔබ මුණ ගැහෙන්නට ආවා. අලුත් දවසක අලුත් මාතෘකාවක් ගැන කතා කරන්නයි අපි සූදානම් වෙන්නේ. අපේ රටේ ආර්ථිකය ගැන වරින් වර කාලාත්‍රේ කතාබහ ඔස්සේ අපි කතාබහ කරා. සමහර අපි කිව්ව දේවල් දැන් නැත්ත වෙලා තියෙනවා. ඒ දේවල් කිව්ව අයත් එක්ක එකතු වෙලා අපේ රටේ ආර්ථිකය ගැන තමයි අද කතා කරන්න සූදානම් වෙන්නේ. නිෂ්පාදනය රටක ආර්ථිකයට බොහොම වැදගත්. භාණ්ඩ හා නිෂ්පාදනය නොකරන රටකට භාණ්ඩ හා නිෂ්පාදනයට මිල ගෙවන්න සිද්ධ වෙන නිසා ලොකු ආර්ථික අවධානයක් ලබා ගන්න සිද්ධ වෙනවා. දැන් අපේ රටේ අද තියෙන ආර්ථික තත්ත්වය ගැන මම ඔබට කියන්නට සූදානම් වෙන්නේ නැහැ. හැමෝම අපේ රටේ ආර්ථිකය ගැන දන්නවා. අද අපේ රටේ ආර්ථිකය නිසා මේ අපි කතා කරන මොහොතේ අපේ රටේ කොතැනක හිටියත් ඔබ පීඩනයෙන් ඉන්න බව අපි දන්නවා. ඒ නිසා අපි අපේ රටේ ආර්ථිකය ගැන මේ වෙලාවේ ඔබට හඳුන්වා දෙන්න සූදානම් වෙන්නේ නැහැ. වරින් වර මම මුලින් කිව්වා වගේ අපේ රටේ ආර්ථිකය ගැන අපි ඕනෑ තරම් කතා කරා. දැන් අපි සූදානම් වෙන්නේ අපේ රටේ ආර්ථිකය ගොඩ ගන්න පුළුවන් ක්‍රමයක් විදිහට ආර්ථික විද්‍යාඥයෝ කියන දෙයක් පිළිබඳව කතා කරන්න. අද අපි තෝරගත්ත මාතෘකාව භාණ්ඩ හා සේවා නිපැයුම් අමතක නොකරමු. මේ පිළිබඳව අපි දන්නවා විවිධ අවස්ථාවල අපේ රටේ විවිධ පුද්ගලයන් කතා කරලා තියෙනවා. හැබැයි තාමත් මේ ගැන කතා කරන්න නිසි වේදිකාවක් තැනුවේ නැහැ කියන චෝදනාවක් බොහෝ දෙනෙක් අතර තියෙනවා. ඉතින් කාලාත්‍රි කතාබහ තුළින් අපි අද ඒ ගැන කතා කරමු. අපි සූදානම් වෙනවා අපේ රටේ මේ භාණ්ඩ නිෂ්පාදනය ගැන ඔබව දැනුවත් කරන්න. ඒ වගේම ඒ පිළිබඳව ඔබට තියෙන ගැටලු වලට පිළිතුරු හොයාගෙන යන්න. අද අපි අපේ වැඩසටහනට ආරාධනා කරපු විද්වත් මණ්ඩලය මුලින්ම හඳුනගමු. අද අපිත් එක්ක එකතු වෙනවා මුලින්ම ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කළමනාකරණ අධ්‍යයන හා වාණිජ්‍ය විද්‍යාපීඨයේ මහාචාර්ය අනුර කුමාර උතුමන්ගේ මහතා. ඒත් සමගින් අද කාලාත්‍රේ කතාබහ වැඩසටහනට අපි ආරාධනා කරා ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ විධායක අධ්‍යක්ෂ කලාප MKD ලෝරන්ස් මහතාට දෙදෙනාම ආයුබෝවන් කියලා පිළිගන්නවා. ආයුබෝවන්. මහාචාර්යතුමා වරින් වර අපේ වැඩසටහනට ඇවිල්ලා ඔබතුමා මේ ඉදිරිපත් කරපු මත දැන් ඇත්ත වෙලා තියෙනවා. අද අපි කතා කරන්නේ භාණ්ඩ හා සේවා නිපැයුම් අමතක නොකරමු කියන මාතෘකාව යටතේ. අපිට මේ මාතෘකාව හඳුනගන්නත් එක්ක පැහැදිලි කරලා දෙන්න රටක ආර්ථිකයට භාණ්ඩ හා සේවා නිෂ්පාදනය වැදගත් වෙන්නේ කොහොමද කියලා. දුලාශී රටක ආර්ථිකය කියලා කියන්නේ ප්‍රධාන වශයෙන් භාණ්ඩ හා සේවා නිෂ්පාදනය පරිභෝජනය කිරීම. එතකොට භාණ්ඩ හා සේවා නිෂ්පාදනයේ ප්‍රමාණය අනුව තමයි රටක ආර්ථිකයක් හඳුනගන්නේ. දල දේශීය නිෂ්පාදනය කියලා කියන්නේ ඒ වර්ෂයක් තුළ රටක භාණ්ඩ හා සේවා නිෂ්පාදනය. එතකොට ඒ භාණ්ඩ හා සේවා නිෂ්පාදනය වාර්ෂිකව වැඩි වෙන එකට කියනවා අපි ආර්ථිකයේ වර්ධනය කියලා. එතකොට රටක ජීවත් වෙන පුජ්‍යලයෝ හැම පුජ්‍යලෙක්ම දේශපාලඥයෙක් වෙන්න පුළුවන්, වෘත්තිකයෙක් වෙන්න පුළුවන්, සාමාන්‍ය ඕනම දෙයක් කරන පුජ්‍යලෙක්, පොඩි දරුවෙක් වෙන්න පුළුවන්. භාණ්ඩ හා සේවා පරිභෝජනය කරනවා. මේ භාණ්ඩ හා සේවා පරිභෝජනය කරන එක හැම කෙනෙක්ම කරනවා. එතකොට හැම භාණ්ඩ හා සේවාවක්ම නිෂ්පාදනය කරන්නේ පුජ්‍යලයින්ට පරිභෝජනය කරන්න.
එතකොට පුජ්‍යලෝ ජීවත් වෙනකොට භාණ්ඩ හා සේවා පරිභෝජනය කරනවා. ඒ වගේම පුජ්‍යලෝ සාධාරණ ලෙස අභිමානවත් රටක ජීවත් වෙන්න ඕනේ. එතකොට මේ කාර්යයට සහාය දෙන්න තමයි විවිධ ආයතන, විවිධ වෘත්තීන්, විවිධ නිෂ්පාදකයෝ, විවිධ ව්‍යවසායකයෝ රට තුල මේ බිහි වෙලා තියෙන්නේ. එතකොට පුජ්‍යලයින්ට අවශ්‍ය භාණ්ඩ හා සේවා ගුණාත්මක සාධාරණ මිලට භාණ්ඩ හා සේවා ඒ තමන්ගේ රටක් තුල නිෂ්පාදනය කරනවා. ඒ වගේම රට තුල නිෂ්පාදනය කරන්නේ නැති දේවල් වෙන රටවලින් ගේනවා. ඒ වගේම භාණ්ඩ හා සේවා නිෂ්පාදනය කරන්න මේක වැදගත්ම දෙයක්. අවශ්‍යයි නිෂ්පාදන සාධක. භාණ්ඩ හා සේවා නිෂ්පාදනය කරන්න. එතකොට මේ භාණ්ඩ හා සේවා නිෂ්පාදනය කරන්න දැන් අපි වගේ නිදහස් වෙළඳපොළ ආර්ථික ක්‍රමයක් තියෙන රටවල් වල මේ භාණ්ඩ හා සේවා නිෂ්පාදනය කරන්න භාවිතා කරන නිෂ්පාදන සාධකවල අයිතිය තියෙන්නේ පුජ්‍යලික අංශයේ යටතේ ප්‍රධාන වශයෙන්. රාජ්‍ය අංශයේ යම් ප්‍රමාණයකට තියෙනවා. හැබැයි රටක දැන් භාණ්ඩ හා සේවා නිෂ්පාදනය විශේෂයෙන් අපි වගේ රටවල් වල නිදහස් වෙළඳපොළ ක්‍රමයේ ක්‍රියාත්මක කරන රටවල් වල විවෘත ආර්ථිකයක් ක්‍රියාත්මක කරන රටවල් වල බොහෝ වෙලාවට භාණ්ඩ හා සේවා නිෂ්පාදනය කරන්නේ පෞද්ගලික අංශයේ විසින්. රටක භාණ්ඩ හා සේවා නිෂ්පාදනය කරන්නේ ව්‍යවසායකයෝ, ව්‍යාපාරිකයෝ, නිෂ්පාදකයෝ, කර්මාන්තකරුවෝ. එතකොට මේ අය විසින් තමයි භාණ්ඩ හා සේවා නිෂ්පාදනය කරන්නේ. එතකොට මේ නිෂ්පාදනය කරන භාණ්ඩ හා සේවා නිෂ්පාදනය කරන්නේ ඒ අය සඳහා නෙවෙයි. නිෂ්පාදකයා නිෂ්පාදනය කරන්නේ, ගොවියා නිෂ්පාදනය කරන්නේ තව කෙනෙකුට පරිභෝජනය කරන්න. තව කෙනෙකුට පරිභෝජනය කරන්න නම් ඒ භාණ්ඩවල තියෙන්න ඕන ගුණාත්මක භාවය තියෙන්න ඕන, සාධාරණ මිලක් තියෙන්න ඕන. ඒ වගේම පුජ්‍යලීන්ගේ අවශ්‍යතාවයට ප්‍රමාණවත් පරිදි භාණ්ඩ හා සේවා තියෙන්න ඕන. ඒතර ප්‍රමාණවත් පරිදි රට තුර භාණ්ඩ හා සේවා නැත්නම් බොහෝ වෙලාවට අපිට ඒවා වෙන රටවලින් මේ ආනයනය කරන්න සිදු වෙනවා. එතකොට අපේ රටේ භාණ්ඩ හා සේවා නිෂ්පාදනය ගත්තාම ඇත්තටම පසුගිය කාලය පුරාවටම අපට භාණ්ඩ හා සේවා දේශීය වශයෙන් නිෂ්පාදනය කර ගැනීමත් රට තුල භාණ්ඩ හා සේවා නිෂ්පාදනයේ ප්‍රමාණය වැඩි කර ගැනීම බලාපොරොත්තු වන ආකාරයට සිදු වුණේ නැහැ. ඒතර භාණ්ඩ හා සේවා නිෂ්පාදනයේ බලාපොරොත්තු වන ආකාරයට වැඩි කරගන්න බැරි වුණකොට රටක් ආර්ථිකයෙන් වශයෙන් ඉස්සරහට යන්නේ නැහැ කියලා කියනවා. ඒ වගේම රටේ ජනතාවට අවශ්‍ය භාණ්ඩ හා සේවා මේ පරිභෝජනයට අවශ්‍ය භාණ්ඩ හා සේවා නැති වෙනවා. භාණ්ඩ හා සේවා නැති වෙනකොට ඒ වගේ මිල මට්ටමත් අපි මේ වෙළඳපොළ ක්‍රමය අනුව මිල මට්ටමත් ඉහළ යනවා. ඒතකොට අද වෙනකොට අපේ රටේ භාණ්ඩ හා සේවා නිෂ්පාදනය ඊටාම කනගාටුදායී ලෙස පහළ ගිහිල්ලා තියෙනවා. පහළ යමින් තියෙනවා. භාණ්ඩ හා සේවා නිෂ්පාදනයට අවශ්‍ය පහසුකම් අවශ්‍ය මූලික අමුද්‍රව්‍ය හිඟවීමේ ප්‍රශ්නයක් තියෙනවා. ඒ සඳහා ආනයනය කරන්න නොහැකි වෙලා තියෙනවා. ඒ නිසා මිල මට්ටම් ඉහළ ගිහිල්ලා තියෙනවා. භාණ්ඩ නැති වෙලා තියෙනවා. ජනතාව අද අසරණ වෙලා ඉන්නවා. එතකොට භාණ්ඩ හා සේවා කියන එක ඊටාම වැදගත් රටක පුජ්‍යලයෝ ජීවත් වෙනකොට රටක් පාලනය කරනකොට භාණ්ඩ හා සේවා තමයි වැදගත්ම කොටස. පුජ්‍යලයින්ට සාධාරණ නිදහස් ලෙස ජීවත් වෙන්න තියෙන එකට අමතරව ඒ සඳහා අවශ්‍ය ප්‍රධානම දෙයක් තමයි භාණ්ඩ හා සේවා. එතකොට භාණ්ඩ හා සේවා නැත්නම් ඒ රටකින් වැඩක් නැහැ. හොඳයි. කාලාත්‍රේ කතාබහ තුළින් අද අපි කතා කරමින් ඉන්නේ මේ භාණ්ඩ හා සේවා නිෂ්පාදනය සම්බන්ධව. අපි භාණ්ඩ හා නිෂ්පාදනය සේවා නිෂ්පාදනය රටකට කොයිතරම් වැදගත්ද කියන කාරණාව දැන් මෙතුමාගේ පිළිතුරත් එක්ක හඳුනගත්තා. අපිට ඔබතුමා පැහැදිලි කරලා දෙන්න අද අපේ රටේ තියෙන භාණ්ඩ හා සේවා නිෂ්පාදනයේ තත්ත්වය මොන වගේ තත්ත්වයකද තියෙන්නේ? ඇත්තටම භාණ්ඩ හා සේවා නිෂ්පාදනය පැත්තෙන් ගත්තාම අපි කතා කරොත් මෙතුමා මහාචාර්යතුමා සඳහන් කරා වගේ පළවෙනි කොටස තමයි අපිට දේශීය වශයෙන් අපිට නිෂ්පාදනය කරගන්න පුළුවන් අපේ දේශීයව අපිට පරිභෝජනය සඳහා අපිට නිෂ්පාදනය කරගන්න පුළුවන් ද්‍රව්‍යයන් මොනවද? එතකොට අපේ ව්‍යවසායකයෝ විසින් නිෂ්පාදනය කරන්නා වූ භාණ්ඩ ඒ වගේම සපයන්නා වූ සේවාවන්. ඊට අමතරව දැන් අපිට තවත් පැත්තකින් අපේ නිෂ්පාදන කටයුතු වලට අවශ්‍ය කරන ඒ අමුද්‍රව්‍ය එහෙම නැත්නම් ඒකට අවශ්‍ය කරන තාක්ෂණය
මේවා ලබා ගැනීම සඳහා අපි විදේශ වෙළඳපළත් එක්ක කොයි ආකාරයෙන්ද කටයුතු කරන්නේ කියන එක. එතකොට යම්කිසි නිෂ්පාදනයක් අපි කරලා ඒ නිෂ්පාදනය අපි වෙනත් රටකට අපනයනය කරලා එතකොට ඒ අපනයනය තුලින් අපි ගන්නා වූ විදේශ විනිමය තුලින් කොයි ආකාරයෙන්ද අපේ ක්‍රියාවලින් පවත්වාගෙන යන්නේ. එතකොට භාණ්ඩ නිෂ්පාදනය කියන එක දුලක්ෂි කොටස් දෙකකට කැඩෙනවා. මූලික වශයෙන් දේශීය වශයෙන් අපේ දේශීය වෙළඳපළ ඉලක්ක කරගෙන අපි නිෂ්පාදනය කරන්නා වූ භාණ්ඩ. ඒ සඳහා සමහරවිට අපිට අවශ්‍ය වෙනවා විදේශ වෙළඳපළෙන් යම් යම් අමුද්‍රව්‍ය ගේන්න. අනිකුත් කොටස තමයි අපි විදේශ වෙළඳපළ ඉලක්ක කරගනිමින් අපි කරන්නා වූ නිෂ්පාදන. එතකොට ඒ නිෂ්පාදන කරගෙන යන්න අවශ්‍ය කරන මේ පරිසරය සකස් කරමින් අපි ඒ කටයුත්ත කරගෙන ගියේ නැතිනම් අපි අද මේ වර්තමානයේ මුහුණ දීලා තියෙන මේ තත්ත්වය තව තවත් උග්‍ර තත්ත්වයකටපත් වෙනවා. මොකද අපි දන්නවා විදේශ විනිමය අපිට ලබා ගන්න තියෙන ක්‍රමවේදයන් මොනවද මේ රටේ. අපි පුංචි කාලේ අපෙන් අහුවනම් එහෙම අපි කියයි මහාචාර්යතුමා තේපොල් රබර් කියලා. අපි ඊටාම පොඩි කාලේ මම හිතන්නේ විරුතාර්ථිකයේ ක්‍රමයේ පටන් ගන්න කලින් 974 කලින් අහුවනම් ඒක තමයි උත්තරේ. තාම ඒ උත්තරේ ලබා දෙනවා. වෙනස් වෙලා නැහැ, අලුත් වෙලා කිසිම දෙයක් එකතු වෙලා නැහැ. හැබැයි එකතු වෙලා තියෙනවද ලක්ෂි? ඒ එකතු වෙලා තියෙන දේවල් තමයි අපි කොයි ආකාරයෙන්ද අපේ තියෙන මේ ආයෝජන මණ්ඩලය හා සම්බන්ධ වෙච්ච කර්මාන්ත පුර, ඒ වගේම කර්මාන්ත ශාලා, ඒ කියන්නේ කර්මාන්ත පුර වලින් පරිබාහිරව ක්‍රියාත්මක කර්මාන්ත ශාලා වලින් අපි වෙළඳපළට යන දේවල්. ඔබ දන්නවද දන්නේ නැහැ 5% කියන්නේ සාමාන්‍යයෙන් අපේ තියෙන නිෂ්පාදන වලින් අපි විදේශ වෙළඳපළට යවන නිෂ්පාදන 85%ක්ම මේ කර්මාන්ත ශාලා වලින් තමයි නිෂ්පාදනය වෙන්නේ. අපි සාමාන්‍යයෙන් US ඩොලර්ස් බිලියන 8.7 විතර වගේ ප්‍රමාණයක විදේශ විනිමය ප්‍රමාණයක් මේ කර්මාන්ත ශාලා වලින් මේ රටට නිෂ්පාදනය කරලා ඒ විදේශ විනිමය ගේනවා. ඒතකොට දැන් එතෙන්දී ඒකෙන් 45%ක් 50ක් විතර වගේ අපේ ඇඟලුම්. එතකොට ඇඟලුම් නිෂ්පාදනය අපේ අර තේපොල් රබර් වලට අමතරව ඉතා ඉහළගයකටපත් වෙලා තියෙනවා. 5.5 බිලියන් US ඩොලර්ස්. හරි. එතකොට මේ නිෂ්පාදනය 978න් පස්සේ මේක විකාශනය වෙමින් ඇවිල්ලා අද වෙනකොට ඉතාම හොඳ තත්ත්වයකට වර්ධනය වෙලා තියෙනවා. ඒක පැත්තකින්. ඇඟලුම් නිෂ්පාදනය සම්බන්ධව අපි මම හිතන්නේ මේ ප්‍රදේශය තුල මේ අපේ මේ කලාපය තුල අපි ඉතා හොඳ අනර්ග තත්ත්වයේ ඇඟලුම් නිෂ්පාදනය කරන මට්ටමට අපේ මේවා නිෂ්පාදන කටයුතු වර්ධනය කරලා තියෙනවා. ඒ වගේම අපිට සම්බන්ධ කරගත යුතු අනෙකුත් මාකට්ස් එක්ක අනෙකුත් වෙළඳපළවල් එක්ක නිෂ්පාදනය කරන්න පුළුවන් අනෙකුත් දේවල් අපි විදේශ වෙළඳපළ ඉලක්ක කරගෙන නිෂ්පාදනය කරමින් යන්නා වූ ගමනක් තමයි මේ වෙද්දී තියෙන්නේ. ඉතින් ඒක භාණ්ඩ නිෂ්පාදනය පැත්තෙන්. එතකොට ඔබතුමා අහපු අනිත් ප්‍රශ්නේ තමයි සේවාවන්. ඒතර අපිට මොනවද දෙන්න පුළුවන් සේවාවන්? මේ සේවාවන් අපිට මේ රටේ ඉඳන් වෙනත් රටවල් වලට කරන්න පුළුවන් සේවාවල් තියෙනවා. ගොඩක් වෙලාවට අපි දන්නවා මේ ইনফরমේෂන් ටෙක්නොලොජි. ඒ කියන්නේ අපි මේ රටේ ඉඳගෙන නමුත් අපි අපේ තරුණ ප්‍රජාව දැනුවත් තරුණ ප්‍රජාව කටයුතු කරන වෙනත් රටක් එක්ක මේ රටේ ඉඳන් අපිට සර්විස් එක දෙන්න පුළුවන්. අපි දන්නා කොරෝනා අර්බුදයෙන් කාලය තුල අපිට අලුත් ආවනේ වචනයක් ගෙදර ඉඳන් වැඩ කිරීම කියලා. work from home. හරි. එතකොට දැන් ඒ work from home කියන concept එක දැන් ගොඩාක් දියුණු වෙලා දැන් මේ තුල අපිට පුළුවන්කම තියෙනවා ලෝකේ වෙනත් වූ රටවල් වලට අපේ සේවාවන් ලබා දෙන්න. ඒක සර්විස් එකක්. ඒතර අනිත් පැත්තෙන් ගත්තම අපේ තියෙන කාගෝ එහෙම නැත්නම් ඒ නිෂ්පාදන කටයුතු එහෙම නැත්නම් ටෙලිකොමියුනිකේෂන් මේ හැම පැත්තෙම යම්කිසි වර්ධනයක් තියෙනවා. ප්‍රශ්න තියෙනවා. හැබැයි ප්‍රශ්න තියෙන අතරේ මේ නිෂ්පාදන ක්‍රියාවලියේ ප්‍රගමනයක් තියෙනවා කියන එක තමයි මම හිතන්නේ අපි තේරුම් ගත යුත්තේ. මහාචාර්යතුමා මේ වෙද්දි මේ අපේ රටේ ඩොලර් ප්‍රශ්නේ බොහොම තදින් හැමෝටම දැනන ප්‍රශ්නයක් බවට පත් වෙලා තියෙනවා. ඒත් එක්කම ඉන්ධන ප්‍රශ්නයක් තියෙනවා. බොහෝ අමුද්‍රව්‍ය වෙළඳපොලේ මිලදී ගන්න බෑ. අවශ්‍යතාවයක් තිබුණත් අපිට මිලදී ගන්න නැහැ. තිබ්බත් මිල අධිකයි. මේ වගේ ප්‍රශ්න කොහොමද රටක නිෂ්පාදන ක්‍රියාවලියට බලපාන්නේ? ඔව් රටක නිෂ්පාදන ක්‍රියාවලියට මේ ඒ ඊටාම නරක විදිහට බලපානවා. ඒක මේ හැමෝටම තේරෙන දෙයක්. ඇත්තටම භාණ්ඩ හා සේවා නිෂ්පාදනය කරනකොට ඒකට මෙතුමත් සඳහන් කරපු ආකාරයට අපිට ඒකට අමුද්‍රව්‍ය අවශ්‍යයි. නිෂ්පාදන සාධක අවශ්‍යයි. එතකොට භාණ්ඩ හා සේවා නිෂ්පාදනය කියන එක හරිම තරඟකාරී. තරඟකාරී කියන එක අපි තේරුම් ගන්න ඕනේ භාණ්ඩ හා සේවා නිෂ්පාදනය කරන්නේ ඒ තමන්ගේ රටේක ජීවත් වෙන රටේ ජනගහනයට වගේම ඒවා ලෝකයටත් අපි නිෂ්පාදනය කරනවා. ඒ වගේම ලෝකයේ අනිත් රටවල් නිෂ්පාදනය කරන ඒවා අපි භාවිතා කරනවා. මේවා මේ අද මේ ලෝකෙත් එක්ක ඊටාම සම්බන්ධයි. එතකොට භාණ්ඩ හා සේවා නිෂ්පාදනය කරන එක
තරඟකාරී ලෙස කියන එකේ අදහස මේ නිෂ්පාදන පිරිවැය අඩු වෙන්න ඕනේ. ඒ වගේ ගුණාත්මක භාවය ඉහළ යන්න ඕනේ. ඒ ගුණාත්මක භාවය ඉහළ ගියොත් නිෂ්පාදන පිරිවැය අඩු වුණොත් විතරයි අපි නිෂ්පාදනය කරන භාණ්ඩ තරඟකාරී වෙන්නේ, පාරිභෝජනය කරන අයට සාධාරණයක් ඉෂ්ට වෙන්නේ. එතකොට ඒ සඳහා භාණ්ඩ නිෂ්පාදනය කරනකොට, භාණ්ඩ හා සේවා නිෂ්පාදනය කරනකොට විශාල වශයෙන් අර කියපු අමුද්‍රව්‍ය නිෂ්පාදන සාධක අවශ්‍ය වෙනවා. විවිධ සේවා අවශ්‍ය වෙනවා. එතකොට ඒ අමුද්‍රව්‍ය, ඒ සේවා හරියට ලැබෙන්නේ නැත්නම් නිෂ්පාදනය හරියට කරන්න බැරි වෙනවා. නිෂ්පාදනය හරියට කරන්න බැරි වෙනවා කියන එකේ අදහස සමහර වෙලාවට නිෂ්පාදනය කරන්නම බැරි වෙනවා. සමහර විට කරන නිෂ්පාදන වල මිල මට්ටම ඉහළ යනවා. සමහර විට ඒ වගේ අය අවශ්‍ය නිෂ්පාදන සාධක ප්‍රමාණවත් නැත්නම් ගුණාත්මක භාවය නැති වෙනවා. එතකොට අපට තරංකාරී බවට මුහුණ දෙන්න බැරි වෙනවා. ඒ වගේම පාරිභෝගිකයා මේ හැම භාණ්ඩයක්ම නිෂ්පාදනය කරන්නේ සේවාවක්ම තියෙන පාරිභෝජනය කිරීම සඳහා. එතකොට නිෂ්පාදනය කරන එක පාරිභෝජනය කරන්න බැයි නම්, පාරිභෝජනය කරන්න තරම් ප්‍රමාණවත් නිෂ්පාදන නැත්නම්, රට තුලත් නැත්නම් අපට ආනයනය කරන්නත් බැයි නම් බරපතල අපහසුතාවයකට පත් වෙනවා. එතකොට අද වෙනකොට අපේ රටේ භාණ්ඩ නිෂ්පාදනය සඳහා බරපතල සීමා ඇවිල්ලා තියෙනවා. මේ භාණ්ඩ හා සේවා නිෂ්පාදනය දිරිමත් කරන්න, ඒ වාගේ ගුණාත්මක භාවය විශේෂයෙන් රටක් මම නිතරම මේක මේ වැඩසටහන් වලත් කියලා තියෙනවා, රජයකට තියෙන විශාල කාර්යභාරයක්. රජය අයවැය ප්‍රතිපත්තිය හරහා, මූල්‍ය ප්‍රතිපත්තිය හරහා උත්සාහ කරන්නේ මේ වෙළඳ පොලේ මේ භාණ්ඩ හා සේවාවල ඵලදායීතාව, ඒ කියන්නේ ප්‍රොඩක්ටිවිටි එක, ගුණාත්මක භාවය, මේ එහෙම නැත්නම් කාර්යක්ෂම භාවය වැඩි කරගන්න උදව් කිරීම, ඒකට අවශ්‍ය පරිසරය සකස් කිරීම තමයි බලාපොරොත්තු වෙන්නේ අපි අයවැය ප්‍රතිපත්ති හරහා, රජයේ විවිධ සේවා හරහා. දැන් මෙතුමලා මේ BOI මොකද්ද මේ කරන්නේ? ඒ අවශ්‍ය සේවා පරිසරය සකස් කරලා දෙන්න තමයි මේ උත්සාහ කරන්නේ. එතකොට ඒ අවශ්‍ය පරිසරය නැත්නම්, අවශ්‍ය අමුද්‍රව්‍ය නැත්නම්, ප්‍රමාණවත් තරම් නැත්නම් ඇත්ත වශයෙන්ම එවැනි රටක නිෂ්පාදනයක් හරියට කරන්න බෑ. කරන නිෂ්පාදනය තරංකාරී වෙන්නේ නැහැ. එතකොට ඇත්ත වශයෙන්ම රජයක විශාල කාර්යයක් තියෙනවා. මේ රජයේ කාර්යය ඇත්ත වශයෙන්ම නොසලකා හැරීම නිසා, විශේෂයෙන් මුදල් අමාත්‍යාංශය, ඒ කියන්නේ මේ භාණ්ඩාගාරය සහ මේ මහ බැංකුව ක්‍රියාකලාපයේ අඩුපාඩු නිසා තමයි අද වෙනකොට අපේ රට මේ තත්ත්වයට පත් වෙලා තියෙන්නේ. මේක කෙටි කාලිනව ආපු තත්ත්වයක් නෙමෙයි දුලාශි. මේක දීර්ඝ කාලින වශයෙන් ඒ අපේ අකාර්යක්ෂම ප්‍රතිපත්ති නිසා අද වෙනකොට අද දේශීය වෙළඳ පොලේ අමුද්‍රව්‍ය නැති වෙලා තියෙනවා. භාණ්ඩ හා සේවා නිෂ්පාදනය කරන්න අවශ්‍ය පරිසරය නැති වෙලා තියෙනවා. භාණ්ඩ හා සේවා හිඟයක් ඇවිල්ලා තියෙනවා. ඒ නිසා මිල මට්ටම ඉහළ ගිහිල්ලා තියෙනවා. අපිට භාණ්ඩ හා සේවා නිෂ්පාදනය කරන්න අවශ්‍ය අමුද්‍රව්‍ය ගෙන්න ගන්න බැරුව, අවශ්‍ය අනිකුත් සේවා ලබා ගන්න බැරුව අපි අද හිර වෙලා ඉන්නවා. ඒකට විදේශ විනිමය නැති වෙ තියෙනවා. මොකද රටකට ඒ අවශ්‍ය සේවාව ලබා දෙන්න, ඒ පරිසරය සකස් කරන්න රජයට ඕන රජයේ ආදායම, ඒ වගේම අවශ්‍ය අනිකුත් දේවල්, අමුද්‍රව්‍ය වගේ දේවල් විදේශ වලින් ගෙන්න ගන්න, අපේ නැති දේවල් ගෙන්න ගන්න අපිට විදේශ විනිමය ඕන. අපිට විදේශ විනිමය ලැබෙන්නේ අපි භාණ්ඩ හා සේවා විදේශ වලට දීම තුලින් තමයි අපිට විදේශ විනිමය ලැබෙන්නේ. එතකොට අපිට භාණ්ඩ හා සේවා අපි විදේශ වෙළඳ පොළට සකස් කරෙත් නැහැ ප්‍රමාණවත් පරිදි. ඒ සකස් කරපු දේවල් තරංකාරී ලෙස අපිට ලබා දීමේ නොහැකියාවක් ඇති වුණා. ඒ නිසා අපිට විදේශ විනිමය හිඟ වුණා. විදේශ විනිමය හිඟෙවිච්ච නිසා අපිට නිෂ්පාදන සාධක නැති වුණා. නිෂ්පාදන සාධක නැති නිසා නිෂ්පාදනය කිරීම අපහසුතාවයට පත් වෙලා තියෙනවා. අද අපි ඇත්ත වශයෙන්ම මේ දීර්ඝ කාලයක් තිස්සේ ආපු වැරදි ප්‍රතිපත්ති නිසා අද සම්පූර්ණ අපේ රටේ නිෂ්පාදනය, ඒ කියන්නේ ගොවියගේ ඉඳලා, ගොවි නිෂ්පාදන ඉඳලා, සුළු හා මධ්‍යම පරිමාණ කර්මාන්තකරුවන්ගේ නිෂ්පාදන ඉඳලා, ඒ වගේම මහා පරිමාණ නිෂ්පාදනකරුවෝ දක්වා අද බරපතල ලෙස නිෂ්පාදන ගැටලුවකට මුහුණ පාලා සිටිනවා. එතකොට මේ සඳහා විසඳුම් ඉදිරිපත් කරේ නැත්නම්,
ෂණිකව වැදගත්ම දේ මේ රටේ මේ අවස්ථාවේ මේ නිෂ්පාදනය පිරිවැය අඩු කරගන්න, නිෂ්පාදනය වැඩි කරගන්න, නිෂ්පාදනයේ ගුණාත්මකතාවය වැඩි කරගන්න, ඵලදායීතාවය වැඩි කරගන්න කටයුතු කිරීම තමයි අපි මේ ආර්ථිකය වශයෙන් මේ වැටලා තියෙන අවස්ථාවේ මිනිසුන්ගේ ජන ජීවිතේ මේ අවුල් වෙලා තියෙන වෙලාවේ මිල මට්ටම ඉහළ ගිහිල්ලා තියෙන වෙලාවේ කළ යුතු වෙන්නේ. එතකොට දුලාශිගේ ප්‍රශ්නයට උත්තරේ ඇත්ත වශයෙන්ම නිෂ්පාදන සාධක ප්‍රමාණවත් තරම් නොමැති නිසා අද නිෂ්පාදකයෝ ඊටාම අසරණ වෙලා ඉන්නවා. තමන්ගේ නිෂ්පාදන වලින් ඉවත් වෙන්න සිදු වෙලා තියෙනවා. ඒ වගේම කරගන්න දෙයක් නැතුව ඒ කට්ටිය හිර වෙලා මේ අසරණ වෙලා බලාගෙන ඉන්නවා. කාලාත්‍රේ කතාබහ තුළින් අද අපි කතා කරමින් ඉන්නේ අපේ රටේ භාණ්ඩ හා සේවා නිෂ්පාදනය සම්බන්ධව. ආරම්භයේදී කිව්වා වගේ කාලයක් තිස්සේ අපේ රටේ භාණ්ඩ හා සේවා නිෂ්පාදනය සම්බන්ධව විවිධ දෙනා විවිධ මත දැරුවා. ඒ සියලුම මත එකතු කරගෙන වර්තමානයේ මේ පවතින කාලීන ගැටලුත් එකතු කරගෙනයි අපි මේ මාතෘකාව ගැන කතා කරන්නේ. ලෝරන්ස් මහත්මයා දැන් ලංකා ආයෝජන මණ්ඩලයේ ක්‍රියාකාරීත්වය මොන වගේද? ලංකා ආයෝජන මණ්ඩලයෙන් මොනවද වෙන්නේ? ඔව් ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය ගැන කෙටියෙන් හැඳින්වීමක් කරොත් ඇත්තටම 1978 අංක 17 කියන පනත තුලින් තමයි මේක ස්ථාපනය වෙන්නේ. මේක ආයෝජන මණ්ඩලයේ පළමුවෙන්ම ස්ථාපනය කරන්නේ මහා කොළඹ ආර්ථික කොමිසම විදියට. ඇයි අපි එහෙම කරන්නේ? දැන් මෙතුමා සඳහන් කරා මේ රටක ප්‍රතිපත්ති සකස් වෙන්න ඕනේ අපිට නිෂ්පාදන කරන්න පුළුවන් විදියට. දැන් අපේ අරමුණ විදේශ වෙළඳපොළ ඉලක්ක කරගන්නා වූ ක්‍රමවේදයක් තුළින් නිෂ්පාදන කිරීම. ඇයි එහෙම කරන්නේ? එහෙම කරන්න අවශ්‍යතාවය වුණේ 977 78 වෙනකොට විරකියාව ඉතා ශීඝ්‍ර ලෙස ඉහළ ගිහිල්ලා තිබුණා. භාණ්ඩවල අඩුවක් තිබුණා. ඒ මොකද සංවෘත ක්‍රමය තුළ විවෘත වුණාට පස්සේ විවෘත වීම තුළ අවශ්‍යතාවයන් වැඩි වෙනවා. එතකොට ඒකත් එක්ක අපිට වැඩිපුර විදේශ විනිමය ලබා ගැනීමේ අවශ්‍යතාවය තියෙනවා. ඒතකොට දැන් මේ තුළ තමයි මේ ප්‍රතිපත්ති රාමුව සකස් වෙන්නේ. ඒ ප්‍රතිපත්ති රාමුව තුළ අලුතෙන් ආයතනයක් බිහි වෙනවා. ඒ ආයතනය තමයි මහා කොළඹ ආර්ථික කොමිසම කියලා කියන්නේ. ඒතර මේකට බල ප්‍රදේශයක් ඉස්සෙල්ලාම හඳුනා ගන්නවා. මේ බල ප්‍රදේශය වෙන්නේ කොළඹ දිස්ත්‍රික්කය සහ ගම්පහ දිස්ත්‍රික්කය, කළුතර දිස්ත්‍රික්කය ආශ්‍රිත වූ බල ප්‍රදේශයක් මහා කොළඹ ආර්ථික කොමිසම විදියට. එතකොට සියලුම අනුමත කිරීම, ආයෝජන අනුමත කිරීම, පාරිසරික අනුමත කිරීම මේ සියලු දේවල් එක්ක තමයි මේ ක්‍රියාවලිය පටන් ගන්න. මේ පටන් අරගෙන ඊට පස්සේ දැන් මේ ක්‍රමවේදේ නැතිනම් විශ්වාසය ගොඩනගන්න බෑනේ. ආයෝජකයන්ට අපි ආරාධනා කරන්න ඕනේ. එතකොට අපි එයාට අවශ්‍ය කරන නීතිමය පද්ධතිය හදන්න ඕනේ. දැන් ආයතනයක් තියෙනවා. නීති පද්ධතිය හැදිලා තියෙනවා. ඒක පනතකින් සම්මත වෙලා තියෙනවා. ඒ පනත තුලින් සමහර පනත් අයින් කරලා විශේෂ වරප්‍රසාද ආයෝජකයන්ට ලබා දීලා තිනවා. මේ තුල තමයි මේ ආයෝජකයන්ට ආරාධනා කරන්නේ. ඒ ආරාධනා කරලා කියනවා අපිට මේ රැකියාව උත්පාදනය කරන්නා වූ ක්‍රමවේදයන් සකස් කරලා දෙන්න. අපි ඔබට දෙනවා ඉඩම්. අපි ඔබට දෙනවා යටිතල පහසුකම්. ඒ අනුව තමයි පළමුවෙන්ම 978 කටුනායක නිදහස් වෙළඳ කලාපය ආරම්භ වෙන්නේ. පළවෙනි කර්මාන්තපුරයේ විදිහට. මේ කලාපය අක්කර 530කින් සමන්විත කලාපයක්. මේකේ 60ක් විතරම තියෙන කර්මාන්ත සඳහා වෙන් වූ ඉඩම්. ඒතර දැන් මේ කලාපයක් තුළ ආයෝජන මණ්ඩලයේ ක්‍රියාකලාපය වෙන්නේ මේ ආයෝජකයන්ට ඊටාම පරිසර හිතකාමී. ඒ වගේම ඒ අයට කරදරකින් තොරව තමන්ගේ කටයුතු කරගෙන යන්න පුළුවන් විදිහේ වාතාවරණයක් සකස් කරන්න ඕනේ. ඒතර මේ කලාපයක් ඇතුළට ආපුවාම ආයෝජකයෙකුට වෙනත් ආයතනයකට තමන්ගේ අනුමැතියෙන් සඳහා යාතු වෙන්නේ නැහැ. ඒතර එයාගේ සේවක ප්‍රශ්නයක් තියෙනවා. ඒ සේවක ප්‍රශ්නයත් කලාපය ඇතුළෙන්ම ආයෝජන මණ්ඩලය තුළින්ම විසඳාගත හැකි පරිසරයක් තමයි නිර්මාණය වෙන්නේ. එතකොට යටිතල පහසුකම් කියන එක අනිවාර්යයෙන්ම මෙතුමා කිව්වා වගේ මේ සේවාවන් සැපයීම සඳහා අපිට තියෙන වෙනත් ආයතන ලබා ගත යුතු පහසුකම්. විදුලිය, ජලය, එහෙම නැත්නම් ටෙලිකමියුනිකේෂන් මේ සියලු දේවල් ඊටාම නිරුප්‍රද්දිතව කිසිම බාධාවකින් තොරව දීම තුලින් තමයි අපිට පුළුවන්කම තියෙන්නේ ආයෝජකයන්ගේ විශ්වාසය ගොඩනගන්න. ඉතින් මේක තමයි අවශ්‍ය කරන පසුබිම. මේ පසුබිම තුල තමයි අපි ගිවිසුම් ගත වෙන්නේ ආයෝජකයන් එක්ක. මොකද ඒ අය දැන් මේ ඔක්කොම ටික බලාපොරොත්තු වෙන්නේ. අපි ගිහිල්ලා කියනවා ඔන්න මේවා දෙනවා මේ ඔක්කොම දෙනවා. මේක තමයි ක්‍රමවේදය. එතකොට අවුරුදු 30කට එහෙම නැත්නම් 50කට එක කාල වකවානු වලට මේගොල්ලෝ ගිවිසුම් ගත වෙනවා. එතකොට මේ ගිවිසුම් ගත වීමේදී දැන් නිෂ්පාදනය කරගෙන යන්න අවශ්‍ය කරන එක පැත්තකින් දැන් මේ බාහිර සාධක ජලය විදුලි වගේ දේවල් ඒවා සැලසුම් කරනවා මේගොල්ලෝ. කොයි ආකාරයෙන්ද මේකේ එයාගේ ඩිමාන්ඩ් එකට අවශ්‍ය කරන විදියට ඒ නිෂ්පාදන කටයුතු සැලසුම් කරගන්නේ.
ඒ වගේම කොහොමද එයාගේ එම නිෂ්පාදනය වෙළඳපොලේ ස්ථානගත කරන්නේ. ඒ ස්ථානගත කරන්න දැන් මහාචාර්යතුමා කිව්වාගේ මේකට තියෙනවනේ වියදමක්. මේ පිරිවැය. එතකොට මේ පිරිවැය විටින් විට වෙනස් වෙනවා නම් ඊටාම වේගෙන් වෙනස් වෙනවා නම් ඒ පිරිවැය දරන්න ක්‍රමයක් නැතිනම් ඒක ස්ථාවරව දීමේ හැකියාවක් නැතිනම් එතකොට ඒකේ අවසාන ප්‍රතිඵලය වෙන්නේ වෙළඳපොලේ අර නිෂ්පාදකයාට ඒ අවශ්‍ය කරන තරඟකාරීත්වය නැති වෙලා යන්න පුළුවන්. ඉතින් අපි උත්සාහ කරන්නේ ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය විදිහට මේ කලාප තුල මේ ක්‍රමවේදය සකස් කරලා නිතරම මේ නිෂ්පාදන කටයුතු කරගෙන යාමට අවශ්‍ය කරන ඒ පහසුකම් හැම පැත්තකින්ම ලබා දීලා මේ අයව පුළුවන් තරම් අර කම්ෆර්ටබල් තැනක එහෙම නැත්නම් ඊටාම පහසු තැනක තියෙන එක. ඉතින් මේක කලාප 14ක් තියෙනවා ආයෝජන මණ්ඩලය යටතේ. ඒ කලාප 14 කර්මාන්තශාලා 285 ක්‍රියාත්මක වෙනවා. එතකොට සේවක සංඛ්‍යාව 1,43,000ක් විතර ඉන්නවා මේ කලාප තුල. ඉතින් මේ අය විශාල වශයෙන් රටට සේවාවක් කරනවා. අතරම මේ අවස්ථාවේ ගත්තොත් ඒ අතිවිශේෂයි. මොකද අපිට වෙනත් වූ මාර්ග නැති නිසා. ඉතින් මේක තමයි අතරම ආයෝජන මණ්ඩලයේ ක්‍රියාකලාපයේ එක පැත්තකින් මේ කලාප 14 පරිපාලනය කරගනිමින් එයාට පහසුකම් සැපීම. හැබැයි එතනින් ඔබට ගිහිල්ලා දැන් මෙතුමා සඳහන් කරා දැන් මේ නිෂ්පාදනය අපේ නැතිකම තුල අපිට අවශ්‍ය කරන අපේ නිෂ්පාදනයන් එහෙම නැත්නම් අමුද්‍රව්‍ය නැතිකම තුල අපිට ප්‍රශ්නයක් වෙලා තියෙනවා. අපි මොකද අපනයනය සඳහා කරන්නා වූ යම් නිෂ්පාදනයක් තියෙනවා නම් ඒ නිෂ්පාදනයටත් අවශ්‍ය කරන අමුද්‍රව්‍ය අපි ආනයනය කරනවා. එතකොට අපිට අවසානයේ ඉතුරු වෙන්නේ ඊටාම පොඩි මාජින් එකක්. ඉතින් එහෙමනම් කොහොමද අපේ නිෂ්පාදන අපි එකතු කරගන්නේ අමුද්‍රව්‍ය විදියට? ඒකට දැන් අපේ අලුත් සැලසුම් තියෙනවා. අලුත් සැලසුම් ක්‍රියාත්මක වෙනවා. අලුතෙන්ම කලාප හඳුනාගෙන මේවා සංවර්ධනය කරලා අපිට අවශ්‍ය කරන අමුද්‍රව්‍ය නිෂ්පාදනය කරන්න. එතකොට මේ වැලියු චේන් එකේ යම් කොටසක් අපි හදන්න පටන් ගන්නවා. එතකොට අපේ අගේ එකතු කිරීම කියන එක තවදුරටත් වර්ධනය කරගන්න පුළුවන්කම තියෙනවා. හැබැයි මේ සියල්ල කිරීම සඳහා අනිවාර්යෙන්ම අපිට මේ ස්ථාවරව මෙයාට දෙන්න තියෙන මේ යුටිලිටිස්, ඒ කියන්නේ පහසුකම් මේවා පවත්වාගෙන යෑමේ අවශ්‍යතාවය තියෙනවා. එහෙම නැති වුණොත් වෙන්නේ වෙළඳපොලේදී ගැටලුවක් වෙනවා. මොකද අපි වෙළඳපොළ වර්ග දෙකක් සම්බන්ධව තමයි විදේශ වෙළඳපොළට යන්නේ. එක කොටසක් ඉන්නවා ඒ අයගේම වූ වෙළඳපොළක් තියෙනවා. ඒ අයටම මාකට් එකක් තියෙනවා. ඒතර මිල තීරණය කරන්නේත් ඒ අය. ඒ යම්කිසි මිල භාණ්ඩ නිෂ්පාදනයේ තියෙන මිල වැඩිවීමක් හෝ අඩුවීමක් ඒ අයට ගැටලුවක් නැහැ. මේක තීරණය කරගැනීමේ හැකියාවට තියෙනවා. හැබැයි සමහරවිට අපි තරඟ කරලා ගන්නා වූ ඇනවුම් තියෙනවා. අනෙකුත් රටවල් සමග. එතකොට දැන් අපි මේ තරඟ කරලා ගන්නා වූ ඇනවුම් වලට අපිට බැරි නම් ඒ தত্ত্বය පවත්වාගෙන යන්න ඔටෝමැටිකලි ඒ කියන්නේ નિરાයාසයෙන්ම අපිට සිද්ධ වෙනවා පසුගාමී තත්වයකට යන්න. ඉතින් මම හිතන්නේ ඊටාම වැදගත්. ඉතින් මේ සියලු දේවල් ගැන අපි හිතලා පවත්වාගෙන යමු. හොඳයි. අපි තවදුරටත් මේ ගැන කතා කරන්න සූදානම් වෙනවා. හැබැයි අපි සූදානම් වෙන්නේ ඊට කලින් කාලාත්‍රේ කතා බහ තුළින් පුංචි විරාමයක් ලබා ගන්න. විරාමයෙන් අනතුර ඔබ නැවතත් එකතු වෙනවා කාලාත්‍රේ කතා බහත් එක්ක. අද අපේ මාතෘකාව භාණ්ඩ හා සේවා නිපැයුම් අමතක නොකරමු. අපි ලංකාවේ භාණ්ඩ හා සේවා නිෂ්පාදනය ගැන කතා කරමින් හිටියේ. මහාචාර්යතුමා, අපි වගේ රටකට ආයෝජකයින්ගේ වැදගත්කම කොයි වගේද? ආයෝජකයෝ කොටස් දෙකයි. දේශීය ආයෝජකයෝ ඉන්නවා, විදේශීය ආයෝජකයෝ ඉන්නවා. දැන් මෙතුමා කතා කරා ප්‍රධාන වශයෙන් මේ එතනත් ඇත්තටම වැඩිපුර ඉන්නේ BOI දේශීය ආයෝජකයෝ ඉන්නවා, විදේශීය ආයෝජකෙත් ඉන්නවා, සහයෝගයෙන් මේ කරන එක තියෙනවා. ඒතර ආයෝජකයෝ තමයි හැම කෙනෙක් හැම නිෂ්පාදකයෙක්ම ආයෝජකයෙක් හැටියට තමයි මම නම් සලකන්නේ. ඇත්තටම ආයෝජනය තමයි අවශ්‍ය දේ රටක නිෂ්පාදනය සඳහා. නිෂ්පාදනය සඳහා ආයෝජනය කරන්න ඕන. ඒතර ආයෝජනය කරන්න පහසුකම් සලසන්න ඕන රජයන් විසින්. පහසුකම් සලසන්න ඕන. දැන් මෙහෙම හිතමු අදුලාෂි. මම දැන් කලින් කිව්වනේ දලදේශීය නිෂ්පාදනය. දැන් අපේ දලදේශීය නිෂ්පාදනය තියෙනවා රුපියල් බිලියන 15000ක් විතර. දැන් ඒක අඩු වෙවි යන්නේ. නමුත් අපි හිතමු පහුගිය කාලේ 15000ක් තිබ්බා. අපි හිතමු දවසකට 385න් බෙදුවොත් කීයද කියලා. ඒක බිලියන 41ක් විතර එනවා. සතියන්තය අල්ලා 250න් බෙදුවොත් එහෙම මේක දල වශයෙන් බිලියන 50ක් විතර එනවා. එතකොට දවසකට අපි නිෂ්පාදනය කරන්නේ බිලියන 50කට
ආසන්න ගාණක්. ඒ වගේම අපි අර නිෂ්පාදනය නොකරන දේවල් තියෙනවා. අපි දැන් මේක ඩොලර් වලින් ගමුකෝ. ඩොලර් වලින් ගත්තොත් මේක ඉතාම වැදගත්. අපි දැන් මේ ඩොලර් වල අගේ ඉහළ යාම නිසා අපේ ආර්ථිකයේ ස්වභාවය ඇකිලෙන විදිහ. දැන් ඉස්සර අපි අපේ දළදේශීය නිෂ්පාදිතයේ භාණ්ඩ හා සේවා නිෂ්පාදනය ඩොලර් වලින් ගත්තොත් ඩොලර් බිලියන 80ක් විතර 75ක් 80ක් තිබ්බේ. දැන් මේක බහලා තියෙනවා ඩොලර් බිලියන 40 ගානට. ඇයි? අපි ඩොලර් වල අගේ වැඩි වෙනකොට ඒක අපේ දළදේශීය නිෂ්පාදනයේ වටිනාකම අඩු වෙනවා. එතකොට ඒ වගේම අපේ දැන් එහෙම වෙනකොට අපිට ආයෝජනය කියන එක දැන් මේ ආයෝජනයේ දේශීය වශයෙන් උත් ආයෝජන විදේශීය වශයෙන් උත් ආයෝජනය සිදු වෙනවා. එතකොට අපි මේ දවසක නිෂ්පාදනය වැඩි කරගන්න ඕන. අවුරුද්දක නිෂ්පාදනය වැඩි කරගන්න ඕන. එතකොට දවසක නිෂ්පාදනයේ අවුරුද්දක නිෂ්පාදනයේ භාණ්ඩ හා සේවාවල අගේ නිෂ්පාදනය වැඩි කරගන්න නම් වැඩියෙන් ආයෝජනයන් සිදු වෙන්න ඕන. වැඩියෙන් ආයෝජනය කරොත් වැඩියෙන් නිෂ්පාදනය සිදු වෙනවා. එතකොට ආයෝජනය කරන්න පහසුකම් සැලසෙන්න ඕන රජයක් විසින් නිෂ්පාදකයින්ට. දැන් අපේ රටේ මම දන්නවා බොහෝ ආයෝජකයෝ මේ නිෂ්පාදන අතහැරලා යන මට්ටමට ඉන්නවා. ආයෝජනය කරන එක මැලි වෙලා ඉන්නවා. ආයෝජනය කරන්නේ නිෂ්පාදකයෝ එහෙම නැත්නම් ව්‍යවසායකයෝ තමයි ආයෝජනය කරන්නේ. ඒ අය කරන්නේ ඒ කට්ටියන්ට බලාපොරොත්තු තියෙන්න ඕන තමන් ආයෝජනය කරන එකට රිටර්න් එකක් තියෙන්න ඕන කියන එක. ඒ වගේ මේක අනාගතය ගැන ඒ කට්ටියන්ට බලාපොරොත්තු තියෙන්න ඕන. ඒ වගේ මේකට පහසුකම් තියෙන්න ඕන. දැන් මෙතුමා ඊටාම හොඳට මේක පැහැදිලි කරා කොච්චර සේවා ඕනද ආයෝජනයක් සඳහා කියලා. ආයෝජනය කරන්න මල් ළඟ මුදල් තිබ්බ පමණින්, මට දැනුම තිබ්බ පමණින්, මට ඕනකම තිබ්බ පමණින් යම්කිසි භාණ්ඩයක් හරි සේවාවක් නිෂ්පාදනය කරන්න ආයෝජනය කරන්න මම යන්නේ නැහැ. මම යන්නේ ඒකට අවශ්‍ය අනිකුත් පරිසරයේ සියලු වෙළඳපොළ මේ සියලු දේවල් තියෙනවා නම් පමණයි. එතකොට එහෙම නැත්නම් වෙන්නේ තමන් ආයෝජනය කරපු දේ තමන්ට අහිමි වෙනවා. තමන් අන්තිමට නායකාරයෙක් බවට පත් වෙනවා. මේ ආයෝජකයා. දැන් අද ලංකාවේ ආයෝජකයන්ට පත්වලා තියෙන්නේ ඒ ඉරණම. අද ආයෝජකයෝ විශාල වශයෙන් මුදල් ආයෝජනය කරලා තමන් නිෂ්පාදන හා සේවා පවත්වාගෙන යනවා. දැන් දේශීය වශයෙන්. එතකොට මේ පවත්වාගෙන යනකොට මේ අයට විවිධ බාධා අද පැමිණිලා තියෙනවා. මොනවද බාධා? අද ආයෝජකයින්ට ලංකාවේ ආයෝජනය කරන්න වෙලා තියෙන්නේ. මේක මම මීට කලිනුත් කියලා තියෙනවා බොහෝ අය මේක පිළිගන්නේ නැහැ. බොහෝ රජයේ සේවකයෝ. මොකද මෙතන මේ ආයෝජනය අද ආයෝජකයන්ට කරගෙන යන්න අවශ්‍ය අනිකුත් පහසුකම් සිදු වෙන්නේ නැහැ ඒ අදාළ ආයතන වලින්. දැන් මෙතුමා ඊටම පැහැදිලිව කිව්වා විදුලිය ප්‍රමාණවත් තරම් නොලැබීම නිසා හරියට පැය 24 විදුලිය තියෙන්න ඕන. ඒක සාධාරණ මිලකට තියෙන්න ඕන. ඒතකොට පැය 24ට විදුලිය සපයන්න බැයි නම් මොකද වෙන්නේ? ආයෝජකයාට සිදු වෙනවා වෙනම ලංකාවේ ආයෝජකයෝ හැම කෙනෙකුටම ඕන මොනවද? ජෙනරේටර්ස් ඕන. ඒතකොට ජෙනරේටර්ස් පාවිච්චි කරන්න වෙනම ඉන්ධන ඕන. ඒවට විශාල පිරිවැයක් දරන්න සිදු වෙනවා. ඒවට වෙනම ඉඩකඩක් දරන්න සිදු වෙනවා. එතකොට මේ ආයෝජකය ඒ ආයෝජන වියදම වැඩි වෙනවා. එතකොට ඒක එකතු වෙන්නේ භාණ්ඩයේ පිරිවැයට එකතු වෙන්නේ. අපි ජලය ගත්තත් එහෙමයි. අනිකුත් සේවා ගත්තත් එහෙමයි. මේ හැම සේවාවක්ම රජය විසින් කළ යුතු සේවාවල් තියෙනවා. රජය විසින් ඒ සේවාවල් හරියට නොකිරීම නිසා ආයෝජකයෝ අපහසුතාවට පත් වෙලා තියෙනවා. බැංකු වලින් විශාල වශයෙන් බැංකු සහ මූල්‍ය ආයතන ඒ ආයෝජනයට අවශ්‍ය සහයෝගය මේ රටේ කොච්චර දුරට ලැබෙනවද? මේ තියෙන මේ ඉන්ට්‍රස්ට් රේට් එක කියන්නේ මේ පොලි අනුපාතය. ඒ වගේම බැංකු වලින් දෙන අනිකුත් පහසුකම්, බැංකු වල තියෙන අනිකුත් charges කොච්චර දුරට සහයෝගය ලැබෙනවද ආයෝජනයේ සඳහා. එතකොට ඒ වගේම අපේ රටේ තියෙන අනිකුත් රාජ්‍ය සේවා. ඒ කියන්නේ හැම ආයෝජකයෙකුටම ලේසි නෑ. අපි දෙයක් විදේශ වෙළඳපොළ සඳහා භාණ්ඩයක් නිෂ්පාදනය කරන්න ආයෝජනය කරන්න ආවොත් Tamanට කැමැත්ත තියෙනවා, Tamanට මුදල් තියෙනවා, Tamanට දැනුම තියෙනවා කියලා ආයෝජනය කරන්න එනකොට ඒ අයට තියෙන විශාල වැඩ කොටසක් කරගෙන යන්න.
ඒ අයට ඒවට වෙනම මේ අනුමැතියන් ගන්න ඕනේ, වෙනම සහතික කිරීම ගන්න ඕනේ. මේවා ලබා ගන්න ව්‍යාපාර ආයතන රෙජිස්ටර් කරන එකේ ඉඳලා ඒ සහතික ලබා ගන්න විශාල වශයෙන් මේ මහන්සි වෙන්න, කරදර වෙන්න සිදු වෙලා තියෙනවා. එතකොට අපේ රටේ මම නම් කිසිසේත්ම විශ්වාස කරන්නේ නැහැ අපේ රටේ ආයෝජනය කරන්න, භාණ්ඩ සේවා නිෂ්පාදනය කරන්න, ආයෝජනය කරන්න හොඳ පරිසරයක් රට තුල තියෙනවා කියන එක. ඒකට හේතු එක පැත්තකින් අපි මේ රජයේ අදාළ ආයතන විසින් අදාළ සේවාව ලබා දෙන්නේ නැහැ. අනිත් පැත්තෙන් අපේ නිෂ්පාදන පිරිවැය නිෂ්පාදන සාධකවල මිල ඉහළ යාම නිසා පිරිවැය මේ විශාල ප්‍රශ්නයක් බවට පත් වෙලා තියෙනවා. ඒ කියන්නේ ශ්‍රමයේ ඉඳලා ශ්‍රමයේ විතරක් නෙමෙයි අනිකුත් නිෂ්පාදන සාධකවල. ඒ වගේම බොහෝ නිෂ්පාදන සාධක නැහැ. ඒවා පිටරටින් මේ ආනයනය කරන්න වෙනවා. පිටරටින් ආනයනය කරනකොට ඒ වගේ අපේ විදේශ විනිමයේ තියෙන මේ ඉහළ යාම නිසා, ඩොලරයේ ඉහළ යාම නිසා ඒ වගේ පිරිවැය විශාල වශයෙන් ඉහළ ගිහිල්ලා තියෙනවා. මෙවැනි විවිධ හේතු නිසා අපේ රට ඇත්ත වශයෙන්ම ආයෝජනය කරන්න, මුදල් ආයෝජනය කරලා භාණ්ඩ හා සේවාවක් නිෂ්පාදනය කරන්න ඉදිරිපත් වෙන්න තරම් හොඳ පරිසරයක් නැහැ. ඇත්තටම මේ වෙනකොට මේ කරන ව්‍යාපාරිකයෝ, මේ ව්‍යවසායකයෝ, මේ ගොවියෝ මේවා කරන්නේ ඇත්තටම ඊටාම අමාරුවෙන්. මේ අය කරන්නේ වෙන කරන්න දෙයක් නැතුවට. ඒ අය ජීවත් වෙන්නත් ඕනේ, ඒ අය මුදල් හොයාගන්නත් ඕනේ. ඒ නිසා ඒ කට්ටිය දැන් වෙන අය බොහෝ අය අද කැමති කිසි දෙයක් නොකර කියන්නේ ආයෝජනයක් කරනවට වඩා හොඳයි ඉලෙක්ට්‍රිසිටි බෝඩ් එකේ එහෙම නැත්නම් වෝටර් බෝඩ් එකේ එහෙම නැත්නම් මේ බැංකුවක ලිපිකරුවෙක් වෙන එක ඊට වඩා හොඳයි කියලා ඒ කට්ටිය හිතනවා. ඉතින් ඇත්තටම ඒ අයට හොඳයි. දැන් අද වෙනකොටත් එහෙමයි. අද දැන් හිතන්න මෙහෙම. දැන් අද වෙළඳපොලේ ආයෝජකයෙකුට විශාල මුදලකට ණය ගන්න සිදු වෙනවා. ඒ කියන්නේ පොලි අනුපාතය ඉතාම ඉහළයි. හැබැයි මහ බැංකුවේ මේ ලිපිකරුවෙක් වුණා නම් මහ බැංකුවේ මේ ඒ ලිපිකරුවෙකුට පුළුවන් ඊටාම අඩු පොලියට තමන්ට නිවාස ණය ලබා ගැනීම හැකියාව තියෙනවා. තමන්ට වාහන මේ ණය ලබා ගැනීම, අනිල ගෙඩියෙන් ණය ලබා ගැනීම හැකියාව ඊටාම අඩු පොලියට. බැංකුවල සේවකයින්ට ඊටාම අඩු පොලියට. වෘත්තිකයින්ට ඊටාම අඩු පොලියට බැංකු ණය ලබා දෙනවා. හැබැයි ආයෝජනයක් කරන්න යනකොට මේ ණයක් ලබා ගැනීමේ කොච්චර අපහසුතාවක් තියෙනවද? ඒකට ගෙවන පොලි අනුපාතය කොපමණද? එතකොට ඒ නිසා පුජ්‍යලෝ කැමති කොහොම හරි කරලා වරායේ කම්කරුවෙක් වෙන්න කැමති. එහෙම නැත්නම් මේ ඉලෙක්ට්‍රිසිටි බෝඩ් එකේ ගස් නගින කෙනෙක් වෙන්න කැමති. අර ආයෝජකෙක් වෙනවට වඩා ඒ ආයෝජකෙක් වෙනවා කියන එක එයා හරි අමාරුයි මේ කරන්නේ. අර මේ අනිත් හැමෝගෙම බේරිලා ඒ කට්ටිය ඒවා කරන්න ගියම කමිෂන් දෙන්න වෙනවා, පගා දෙන්න වෙනවා, විවිධ වශයෙන් නිලධාරි පස්සේ යන්න වෙනවා, ඒ නිලධාරි වාදයට අහු වෙනවා. ඊළඟට බැංකු සහ මූල්‍ය ආයතනවල මේ ග්‍රහණයෙන් වෙරළා එක කරන්න සිදු වෙනවා. අද මූල්‍ය ආයතන ඊටාම ලාභ ලබනවා. බැංකු මේ දවස්වල කොරෝනා ආවත් බැංකු හැම බැංකුවක්ම ඊටාම ලාභදායි. ඒ අය විශාල වශයෙන් මේ චාර්ජස් ගන්නවා. ඒතකොට සෙන්ට්‍රල් බැංක් එකේ කාර්යය සෙන්ට්‍රල් බැංක් එක හරියට ඒ මූල්‍ය අංශය හරියට මෙහෙවන්නේ නැහැ. මොකද මේ මූල්‍ය ආයතන සහ බැංකු පද්ධතිය වැඩ කරන්නේ එයාලට ඕන විදිහට. එයාලා විශාල වශයෙන් ඒ කියන්නේ non interest ඒ කියන්නේ පොලි අනුපාත නොවන charges විශාල වශයෙන් ගන්නවා. ඒ වගේන් තමයි කට්ටිය ලාභ ලබන්නේ. ඒතර ඒව පාලනය සිදු වෙන්නේ නැහැ. ඒතර ඒ බැංකු ආයතනත් බැංකු පවතින්නේ අද ඉන්වෙස්ට්මන්ට් බැංකු ලංකාවේ නැහැ, අඩුයි. එතකොට ඒ අනිත් බැංකු ඔක්කොම ලබන්නේ ඒවත් ලාභ ලබන ආයතන හැටියට. ඒ ලාභ ලබන ආයතනෙන් බේරිලා තමයි එයාලගෙන් මේ ණය මුදලක් අරගෙන මේ තමන්ගේ ව්‍යාපාරය කරගෙන යන්න වෙන්නේ. 120 ගණන් 115 මේ ඉන්ට්‍රෙස්ට් එකට පොලි අනුපාතයට ණය අරගෙන හැමෝටම බෙදලා දේශපාලඥයන්ටත් පගා දෙන්න ඕනේ. ඒ රජයේ නිලධාරීන්ටත් දෙන්න ඕනේ. නේද? ඊළඟට ජෙනරේටර් ගන්නත් ඕනේ. නේද? ඒ හැම එකක්ම කරගෙන තමන් ව්‍යාපාරයක් කරලා ඒකෙන් ලාභ ලබන එක ඉතාම අමාරු කාර්යයක් අපේ රටේ. ඒ නිසා පුජ්‍යලයෝ අර කරන්න දෙයක් නැතුවට ඉන්වෙස්ට් කරනවා මිසක්කල්, ආයෝජනය කරනවා මිසක්කල්, ජීවත් වෙන්න ඕන, තමන්ගේ දරු පවුල රැක ගන්න ඕනේ, තමන්ට රජයේ රැකියාවක් නැහැ. මේ වෙනත් පිටරට යන්න කැමති නැහැ. එහෙම නැත්නම් යන්න බෑ. ඒ නිසා මේ කරනවා මිසක්කල් කිසිම සහයෝගයක් නම්
මං හිතන්නේ ඒක අපි මන් දන්නේ ඔබතුමා මං එකක වේවි මේ එහෙම සහයෝගය නම් හොඳටම අඩුයි අපේ රටේ ආයෝජකයින්ට ආයෝජනයේ කියන්නේ අලුත් දෙයක් පටන් ගන්න ඒ වගේම කරගෙන යන අයට හොඳින් කරගෙන යන්න. අපේ තියෙන ලේබර් රූල්ස් ගත්තත් ඒක රාජ්‍යාංශයේ තියෙන අකාර්යක්ෂමතාවය සහ නිලධාරීවාදය ගත්තත් දේශපාලන අස්ථාවරභාවය ගත්තත් මේ සියලුම දේවල් බලපාලා තියෙන්නේ ආයෝජකයන්ට ආයෝජනයෙන් ඉවත් වෙන්න මිසක්කල් ආයෝජනයක් හොඳින් කරගෙන යන්න නම් නෙමෙයි අපේ රටේ කනගාටුවෙන් වුණත් ඒක කියන්න වෙනවා බොහෝ ආයතන වැඩ කරන්න එහෙම පුජ්‍යලෝ ඉන්න හොඳින් වැඩ කරන එහෙම මං කියන්නේ රාජ්‍යාංශය ගත්තත් බැංකු ගත්තත් පුජ්‍යලයින්ගෙන මේ ප්‍රශ්නේ තියෙන්නේ ඒ ආයතන වල තියෙන ප්‍රතිපත්ති වල ඒ හොඳින් කරගෙන යන පුජ්‍යලෝ ආඩම්බර වෙන්න මං එහෙම කරලා නැහැ මං හොඳින් මේ අයට සලකනවා කියන එක ආඩම්බර වෙන්න මට දොස් කියන්න එපා ඔය මේ අපි එහෙම නැහැ කියලා හිටන් අපි හොඳින් කරනවා කියන එක එහෙම අය ඉන්නවා එහෙම අය හැමෝම අගය කරනවා ඒ මේ ජනතාවත් අගය කරනවා මමත් ඒ අය අගය කරනවා හැබැයි වැඩි කොටසක් සිදු වෙලා තියෙන්නේ මේ නිෂ්පාදකයින්ට මේ සියලු අයගේ ග්‍රහණයෙන් අර 10-32ට මේ මැද වුණ දියෝ වගේ තමයි අපේ රටේ ව්‍යාපාර කරගන්න යන්න සිදු වෙලා තියෙන්නේ. හොඳයි. මේ මහාචාර්යතුමා කියනවා ආයෝජකයෙකුට ආයෝජනය කරන්න අපේ රට වඩා සුදුසු තැනක් නෙවෙයි කියලා. ඔබතුමා මේ කතාව පිළිගන්නවද? දැන් එතුමා කියන සමහර කාරණාවල යම්කිසි සත්‍යතාවයක් තියෙනවා. ඒක අපිට එහෙම නෑ කියලා බැහැර කරන්න බෑ දුලක්ෂි. විශේෂයෙන් පවතින තත්ත්වයන් එක්ක. හැබැයි කෙසේ නමුත් අපි රටක් විදිහට සහ පුරවැසිය විදිහට අපිට තියෙන වගකීම් සහ යුතුයකම් අපි කොයි ආකාරයෙන්ද එකිනෙකාට සේවය කරන්නේ. විශේෂයෙන්ම වැඩිපුර කුසලතාවයක් තියෙන කෙනෙක් ආයෝජනයක් කරන්නේ. ඒක විදේශිකයෙක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් දේශීය ජාතකයෙක් වෙන්න පුළුවන්. දේශීය ව්‍යාපාරිකයෙක් වෙන්න පුළුවන්. හැබැයි මේ අයට යම් කිසි කුසලතාවයක් තියෙනවා. එයාට සමහර රැකියාවක් කරන්න බැරි කමමත් නෙමෙයි. දැනුමක් තියෙනවා රැකියාවකට යන්නත් පුළුවන්කම. හැබැයි මොකද්ද ලොකු අර අමාරුවක් තියෙනවා. Tamange කියලා දෙයක් කරන්න ඕනකමක් තියෙනවා. එතකොට මේක කරන්න ගියපුවාම තමයි ඔය කියන්නා වූ ප්‍රශ්න ඔක්කොම ටික මතුවෙන්නේ. අපේ සමාජයේ තියෙනවා යම් කිසි අර මොකද්ද ස්ථානගත වෙච්ච සමාජගත වෙච්ච ක්‍රමවේදයක් බිස්නස් එකක් කරන්න යන මිනිහා දිහා බලන්න යා මෙයාගෙන් අපිට මොන හරි ලාභයක් ගන්න පුළුවන්. මෙයාට උදව්වක් කරනවා නම් අනිවාර්යෙන් මෙයා අපිට ප්‍රතිලාභයක් ලබා දිය යුතුයි. එසේ වුණොත් විතරයි අපි මෙයාට මේ සේවාව ලබා දෙන්නේ. ඒ වගේම රෝස් මාත්‍යා අර ඔබතුමාට සෝරි මම අදා කරනවාට ඒ වගේම තව මතයක් තියෙනවා මේ ව්‍යාපාර කරන එක නිෂ්පාදනය කරන එක ඒක නිකන් අර ඒ අය එන්නේ අපිට අපෙන් කීයක් හරි කඩා ගන්න ඒ කට්ටිය හොර වැඩක් කරන්න ඒ කට්ටිය වංචාවක් කරන්න දෙනවා වගේ එහෙම ආකල්පයක් තියෙනවා. අර තුල ව්‍යාපාරිකවරු දරුවෙක්වත් බඳලා දෙන්න අකමැති සමාජයක් බවට පත්වලා තියෙනවා. එහෙම තත්ත්වයේ හිතන පිරිස් ඉන්නවා. මේ හැමෝම නෙමෙයි. එහෙම තත්ත්වයෙන් හිතන පිරිස් ඉන්නවා. හැබැයි ඔන්න ඔය වාතාවරණය තුල ඇතුලේ තමයි සමහර ආයතන බිහි වෙන්නේ සහ ඒ ආයතන වලින් මේ බලය කේන්ද්‍රගත කොටගෙන අනෙකුත් ආයතනත් එක්ක සම්බන්ධ වෙලා මේ ආයෝජකයන්ව ඒ කට්ටිය බල ගන්නවන්නේ. එහෙම නැත්නම් ඒකට අයට පහසුකම් ලබා දෙන්න. මේ අය බලා ගන්න මේ කටයුතු වලට මැදිහත් වෙන්නේ. දැන් මම පැහැදිලිවම ඊටාම ආඩම්බරව කියන්න පුළුවන් ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය පැත්තෙන් ගත්තාම රාජ්‍ය සාමාන්‍ය තන්ත්‍රයට එහා ගිය සේවාවක් ලබා දෙන්නා වූ ආයතනය. ඒක තමයි 1978 මේ ගෙනාවු පනත තුලම මෙයාට විශේෂ වරප්‍රසාද දීලා විශේෂ බලතල දීලා වෙනෙත් ආයතන වලට යන්න නොදී අපි තුමු උදාහරණයක් විදිහට පරිසර අනුමැතියක් ලබා ගන්න ඕන ආචාර්යතුමා. දැන් කර්මාන්තයක් ස්ථාපනය වෙනවා නම් කර්මාන්තපුරයක් තුල ඒ කර්මාන්තපුරය තුල පරිසර අනුමැතිය ලබා දීමේ බලය තියෙන ආයෝජන මණ්ඩලයට. ඒක පනත තුලින්ම දීලා තියෙනවා. ඒතකොට අතනට මෙතෙන්ට යන්න අවශ්‍ය නැහැ. එතකොට යම්කිසි වෙනත් වූ ගැටලුවක් සේවක ගැටලුවක් හරි එහෙම නැත්නම් එයාට දෙන්න තියෙන වෙනත් වූ පහසුකමක් යටිදලා පහසුකමක් ලබා දෙන්න එහෙම නැත්නම් ඊළඟ සංවර්ධනය කරලා දෙන්න මේ සියලු දේවල් එහෙම නැත්නම් ඉංජිනේරු අනුමැතිය අපි දන්නවා ප්‍රාදේශ සභාවකට ගිහලා අපි ගන්න ඕනේ බිල්ඩින් ප්ලෑන් ඇප්‍රූවල් එකක් අපි මේ ගොඩනැගිල්ලක් හදනවා නම් එළියේ කලාපයකට එළියේ ඔබතුමා කියන්නේ මේ අපේ රටේ ආයෝජන කලාප ඇතුලේ ආයෝජකයින්ට ඔය කියන පහසුකම් සියලු දේවල් තියෙනවා. ඒ කියන්නේ දැන් ඒ ඇයට ඉංජිනේරු සැලැස්මක් අනුමත කරගන්න අවශ්‍ය නම් කර්මාන්ත ශාලාවක් හදන්න කොහෙටවත් යන්න අවශ්‍ය නැහැ මේක අනුමත කරගන්න. දැන් එහෙම ගියොත් නේ අර ගැටුම ඇති වෙන්නේ. දැන් මම කියන්නේ මේ මෙතුමා කියපු දෙයට කලාප ඇතුලේ මේ පහසුකම අපි සපයලා තියෙනවා. හැබැයි ටික දෙනා ඉන්නේ ආයෝජකයෝ බොහොම සීමිත. හැබැයි එතන ඉන්නේ කර්මාන්ත 285යි. මම කිව්වා 1500ක් තියෙනවා එළියේ. හැබැයි ඒ 1500ට අර සාමාන්‍ය චක්‍රයේ ඇයට ගිහිල්ලා ප්‍රාදේශ සභාවට එහෙම නැත්නම් වෙන තු ආයතන වලට ගිහිල්ලා අනුමැතිය ලබාගෙන මේ ක්‍රියාවලියට යන්න වෙනවා. ඉතින් හැබැයි ගොඩක් ආයතන වල
මේ හා සම්බන්ධව උදව් කරන පිරිස් ඉන්නව නැතුවම නෙමෙයි. හැබැයි මහාචාර්යතුමා කිව්වාගේ මේ අය දිහා වෙනස් විදිහට බලන අයත් ඉන්නව නැතුවම නෙමෙයි. ඉතින් මෙන්න මේ නිසා තමයි මම හිතන්නේ අපි රටක් විදිහට හිතන්න ඕනේ දුලක්ෂි. අපි අපේ මේ අපි කොහොමද අපි මේ රට ඉස්සරහට ගෙනියන්නේ? මේ අය මම අර කිව්වාගේ ලොකු ඕනකමක් තියෙන පිරිසක් නේ. දැන් කොහෙවත් රටක ඉඳලා මෙහෙට ඇවිල්ලා ආයෝජනයක් කරන්නේ නැහැ නේ. එයාට ලාභයක් අරගෙන යන්න නැත්තම්. ඒතොර එයාට අපි අවශ්‍ය කරන පහසුකම් හදලා දෙන්න ඕනේ. එයාව අතෙන්ට මෙතෙන්ට යවලා මාස ගණන් රස්ತೆ ආදු කරපුවාම මේ මිනිහා වෙන කොහෙට රටකට යනවා යන්න. ඕන තරම් කට්ටිය බලන් ඉන්නවා මේ අයව ගන්න. ඒ වගේම අපේ ගොඩක් තියෙන්නේ අර පුජ්‍යලික කොන්ට්‍රැක්ට්ස් උඩ පුජ්‍යලික සම්බන්ධතාවලට තමයි වැඩ කරගන්න සිදු වෙලා තියෙන්නේ. තමයි. අන්න ඒක තමයි හරියටම හරි මහාචාර්යතුමා මේක තමයි ඇත්තටම දැන් මේ ඊටාම නරක දෙයක් ඒක. දැන් ගොඩක් කළා දැන් මගේ ප්‍රධාන වගකීම මගේ වෘත්තියම තමයි මේ පහසුකම් සැපයීම. ඉතින් මම මේ කොහොමද පහසුකම් සැපයන්නේ? මම පහසුකම් සැපයන මම දන්න මගේ යාළු හිතමිත්‍රාදීන් ඔක්කොම දැන් අද ඉඳලා මෙතුමත් මගේ හොඳ මිත්‍රයෙක්. එතකොට මට විශ්වවිද්‍යාලේ මොන හරි කරගන්න තියෙනවනේ මම මහාචාර්යතුමාට කතා කරලා කියනවා. හැබැයි ඕකද විය යුත්තේ? මම විසින් මෙන්න ආයෝජකයෙක් ඉන්නවා මේ ආයෝජකයට මේ පහසුකම ලබා දෙන්න කියන ඒ නෛතිමය රාමුව තුළ ලීමක් හරි නැත්නම් ඉල්ලීමක් කරපුවාම ඒ ඉල්ලීමට ඊටාම ඉක්මනින් ඒ ප්‍රතිචාරය දක්වලා ඒ කටයුතු කරලා දෙන්න පුළුවන් නම් අපි එතෙන්ට යන්න ඕනේ. හැබැයි ඒක එහෙම සිද්ධ වෙන්නේ නැහැ. ඉතින් කෙසේ නමුත් අපි අපේ තියෙන මේ සම්බන්ධකම් හරි පාවිච්චි කරලා ඕකට කියනවා නේද ඩී ෆැක්ටෝ කියලා නේද? ඒ තියෙන අපි මේ හිතවත්කම් වලින් ඒ විදිහට කටයුතු කරලා හරි මේ ප්‍රජාවට අපේ මේ පහසුකම සැපයීම තමයි මම හිතන්නේ අපේ ඕනකමින් සැපයීම තුළම පමණයි අපිට මේ ආර්ථිකය ගෙනියන්න පුළුවන්. මේ ආර්ථිකය ගොඩ ගන්න පුළුවන්. මේ ඇයට ඕඩර්ස් තියෙනවා. අපි දැන් කියනවනේ මේ ඕඩර්ස් නැහැ. මේ අපේ තියෙන ඇනවුම් ගිහිල්ලා ඒවා පවත්වාගෙන යන්න බෑ. එහෙම එකක් නැහැ. හැබැයි මේක දිගින් දිගට යන්න ගියොත් දැන් මේ අය දැන් මගෙත් එක නිතර කතා කරත් ගහනවා. දැන් අපිට කවද්ද මේක හරියටම අපිට දැනගන්න පුළුවන්ද අපිට විදුලි බලය දිගටම තියනවා කියන එක. අපිට මේ ඩීසල් පෝලිං වලට අපේ අය යවන්නේ නැතුව ඩීසල් ලබා ගැනීමට අපිට යම්කිසි ක්‍රමවේදයක් අපිට තියෙවිද ඉස්සරහට. හරි. ඉතින් ඒ වගේ පොඩි චකිතයක් එයාට තියෙනවා. හැබැයි වෙළඳපොළ ගත්තාම වෙළඳපොලේ මෙයාට ඇනවුම් තියෙනවා. ඒ ඇනවුම් අවුරුද්දකට එහෙම නැත්නම් මාසයකට මේ ඕඩර්ස් තියෙනවා මෙයාට. හැබැයි ඒක පවත්වාගෙන යාම සඳහා අවශ්‍ය කරන ශක්තිය අපි හැම පැත්තෙම මේගොල්ලන්ට දෙන්න ඕනේ. එහෙම වුණොත් විතරයි අපිට අවශ්‍ය කරන මේ ඔය කියන මේ අර්බුදයෙන් ගොඩ ගිහිල්ලා රට ස්ථාවර කරගන්න පුළුවන් වෙන්නේ. විශේෂයෙන්ම විදේශ ආයෝජකයන් විදේශ ආයෝජනය ගේනවා. ඒගොල්ලෝ ආයෝජනය කරන්න වෙනත් රටවල් වල තියෙන මුදල්. එතකොට මේ අවුරුද්දේ මේ වෙනකොට US ඩොලර්ස් මිලියන 300කට වැඩි ආයෝජන ප්‍රමාණයක් මේ අවුරුද්දෙත් අපිට ඇවිල්ලා තියෙනවා. ඒතර මේව පුළුවන් තරම් ඉක්මනට අපි ස්ථානගත කරගන්න ඕනේ. එතකොට ඒ ස්ථානගත කිරීම සඳහා අවශ්‍ය කරන ඒ අනුමැතින් මේ සිළු දේවල් අපි ලබා දිය යුතු වෙනවා. නේ? එහෙම වුණොත් තමයි අපිට අලුතෙන් රැකියාවටයක් නිෂ්පාදනය වෙන්නේ. උත්පාදනය වෙන්නේ. එහෙම වුණොත් තමයි අපිට අඩුම ගානේ මාසෙකට රුපියල් 50000ක්වත් ගන්න පුළුවන් රස්සාවක් බිහි කරන්න පුළුවන්. සාමාන්‍යයෙන් ආයෝජන මණ්ඩලයේ වැඩ කරන සේවකයෙකුට රුපියල් 50000ක් විතර වගේ මාසික පඩියක් හම්බ වෙනවා. ඉතින් එයාට යුනිෆෝම් එක හම්බ වෙනවා. වේල් දෙකකට කෑම හම්බ වෙනවා නේ. ඉතින් ප්‍රවාහන පහසුකම් ගෙදරින් ට්‍රාන්ස්පෝර්ට් එකක් දීලා තියෙනවා. ඉතින් මේ සියලු දේවල් එක්කනේ මේ පැකේජ් එක ගන්න මේ වැටුපත් ස්ථාවරයි. වැටුපත් ස්ථාවරයි. වරප්‍රසාදත් තියෙනවා. එතකොට හිතන්න දැන් ඔය මම අර කියපු ලක්ෂ 5ක් විතර වෙන අපේ සේවක සංඛ්‍යාව අපි වැඩි කරොත් එහෙම මේ 50000න් කොච්චර මුදල් ප්‍රමාණයක් මාසයකට සංසරණය වෙනවද නේ? ඉතින් මේක අපි ස්ථාවරව ගෙනියන එක තමයි අපි මං හිතන්නේ සියලු ජනතාව විදියට පෙළ ගැහෙන්න ඕනේ. මේ අයට ශක්තියක් වෙන්න ඕනේ. ඒ අය දිරිමත් කරන්න ඕනේ. දැන් ගොඩක් වෙලාවට අපි මේ වැඩ කරන සේවකයෝ දිහා දකින්නේ සමහරලාට වෙනත් වූ කෝණවලින් නේ මහාචාර්යතුමා. හරි. පැහැදිලිව. ඒක කලාපේ වැඩ කරන මේ අමුතු ලංකාවේ තිබ්බ දැවෙන ප්‍රශ්නයක්. එතකොට ඒ අයට ගිහිල්ලා වැඩ කරන්න හිතෙන්නේ නැහැ. දැන් නම් තත්ත්වය සාමාන්‍ය දැන් සෑහෙන දුරට ඒක වෙනස් වෙලා තියෙනවා. දැන් අපි ළමයි කෙවන්නේ නැහැ. ගමකින් මේ වැඩ කරන්න කර්මාන්ත ශාලාවකට. ඒ අපේ සමාජයේ තියෙන මේ කරන්නේ ඊටාම සුළු පිරිසක්. මේ සුළු පිරිස හැබැයි ඊටාම බලවත් විදිහට මේවා සමාජගත කරනවා. ඉතින් අපි මං හිතන්නේ මේ අතර මේ මාධ්‍ය තුලින් අපි මේවා කතා කිරීම තුලින් ජනතාවත් දැනගන්නවා කොයි තරම් මේ අය බලා ගන්නවද කියලා. දැන් ඔබ සාමාන්‍ය මේ කලාපයක් තුළ වෙනම මේගොල්ලන්ට මෙඩිකල් සෙන්ටර් එකක් තියෙනවා. වෛද්‍යවරයෙක් ඉන්නවා මේ බලා ගන්න. PHI මහත්වරු දෙතුන් දෙනෙක් මේ අතක වැඩ කරනවා. නර්සස්ලා ඉන්නවා. ප්‍රෙග්නන්ට් මදර්ස්ලාට ක්ලිනික්ස් තියෙනවා. ඩේ කෙයාර් සෙන්ටර්ස් තියෙනවා. එතකොට ආෆ්ටර් ස්කූල්ස් තියෙනවා. එතකොට මේ ඒ අයට වෙනම මේ තමන්ගේ දරුවන්ට ශිෂ්‍යත්ව ප්‍රදානය කරනවා. දැන් මේ අර්බුදකාරී වාතාවරණය තුළ සමහර කර්මාන්ත ශාලාවලින් දීලා තියෙනවා පැකේජ් එකක් රුපියල් 6000ක් 7000ක්. ඒ පැකේජ් එක අතිරේක දීමනාවක්. මේක මේ දිරි දීමනාවක්.
අතිරේක දීම නම් මොකද මේ භාණ්ඩ හා භාණ්ඩවල මිල ඉහළ ගිහිල්ලා. එතකොට එයා ජීවත් වෙන්න ඕනේ. දැන් මට ගිය සතියේ විදේශක ජාතිකයෙක් හම්බෙලා එතුමා අවුරුදු 30ක් විතර මේ ලංකාවේ ඉන්න ලංකාවට පුදුම ආදරෙයි. එතුමා කියන්නේම මේ ලංකාව මගේ දෙවෙනි රට කියලා. මහාචාර්යතුමා දැන් මෙතුමා දැන් US ඩොලර්ස් මිලියන 10ක ආයෝජනයක් අපේ බියංගම කලාපේ කරන්න යනවා. දැන් මේක සැලසුම් ඔක්කොම හදලා ඉවරයි. මේක නිෂ්පාදනය කරන්න ඉතාම තාක්ෂණයෙන් ඉහළ වූ නිෂ්පාදනයක්. ඒවට අපි කියන්නේ අර නිච් මාකට් එක මම දන්නේ සිංහල වචනේ මොකක්ද කියලා ඒක අර අති විශේෂ වූ ප්‍රමිතියකින් යුතු වෙළඳපළට යන්නා වූ ඉතාම සුළු රටවල් වලට තමයි මෙයා අපනයනය කරන්නේ. ඉතින් මේ වෙළඳපළේ වැඩි ප්‍රමාණයක් මෙතුමාට තියෙනවා. දැන් US ඩොලර්ස් මිලියන 10ක් මේ ක්‍රයිසිස් එක ඇතුලේ ආයි මේ රටේ ආයෝජනය කරන්න යනවා. ඉතින් එහෙම එකක් නෑ. දැන් මේ කියන්නේ දැන් අපි මේ ආයෝජන එන්නේ නැගුවට එනවා. හැබැයි ඒට අවස්ථාව තියෙනවා. ඒ අවස්ථාව ස්ථානගත කරන එකට තමයි අපි රාජ්‍ය නිලධාරී විදියට රටවැසියෝ විදියට සියලු දෙනා විදියට පෙළ ගැහෙන්න ඕනේ. මෙයාට විශ්වාසය ගොඩනගන්න. එතුමා කියපු තව වැදගත් කතාවක්. එතුමා කියනවා මගේ සේවකයෝ 1500ක් ඉන්නවා මං ගාව. මේ අයගේ කෑම ප්‍රශ්නයක් එයිද කියලා මට පොඩි බයක් තියෙනවා. එහෙනම් මට බැරිද මේ අයට මේ මගේ ඒ සේවකයන්ට ආහාර ටික ගෙනහලා දෙන්න. ආහාර ටික ඉම්පෝට් කරලා මේ අයට ආහාර මල්ලක් දෙන්න. දැන් සමහර කම්පනීස් වලින් ඒක කරනවා. ඒක ආයතනයක් මම දන්නවා හාල් කිලෝ 20ක්, සීනි කිලෝ 10ක්, පරිප්පු කිලෝ 10ක්. මේගොල්ලෝ වෙනත් රටකින් මෙහෙට ගෙනහල්ලා මේ අයට බෙදලා දෙන්න. හරි. ඉතින් ඒ ආකාරයෙන් දැන් ඒ අයට ඕනකම තියෙනවා මේ රටේ යම් දෙයක් කරන්න. අපේ පැත්තෙන් මෙතුමා මහාචාර්යතුමා කිව්වාගේ අපි දැනගන්න ඕනේ මහාචාර්යතුමා සමස්ත රාජ්‍ය ව්‍යුහ තුලම අපි අර මේ අවශ්‍ය කරන ශක්තිය අනුමැතින් වෙලාවට නේ සහයෝගය නේ ලබා දෙන්න. හොඳයි අපි කාලාත්‍රේ කතා බහ තුළින් කතා කරමින් ඉන්නේ අපේ රටේ භාණ්ඩ හා සේවා නිෂ්පාදනය පිළිබඳව කලක් තිස්සේ හැමෝටම තිබ්බ ප්‍රශ්නයක්. අපි සූදානම් මේ ගැන තවදුරටත් කතා කරන්න. හැබැයි මේ විරාමෙන් පසු විරාමෙන් අනතුරුව අපි නැවතත් එකතු වෙනවා කාලාත්‍රේ කතා බහත් එක්ක. අද මාතෘකාව භාණ්ඩ හා සේවා නිපැයුම් අමතක නොකරමු. මහාචාර්යතුමා ලෝකේ විවිධ රටවල් වල උදාහරණත් එක්ක සලකා බලද්දී අපි අද මේ මුහුණ දෙමින් ඉන්න ආර්ථික අවපාතය වැනි අවපාත තත්ත්වවලදී විදේශික ආයෝජකයින් කොහොමද කටයුතු කරේ? දැන් අපේ රටේ පොඩි බයක් තියෙනවානේ අපේ රටට ඇවිල්ලා ඉන්න විදේශික ආයෝජකයින් යයිද? සමාගම් මකුලගෙන යයිද? එහෙම වුණොත් අපේ රටේ ආර්ථිකයට මොකද වෙන්නේ? මේ වගේ ප්‍රශ්න තියෙනවානේ. මේ ප්‍රශ්න වලට උත්තර හොයාගන්නත් එක්ක අපි කතා කරමු ලෝකයේ විවිධ රටවල් වල උදාහරණත් එක්ක මෙවැනි තත්ත්වයකදී කොහොමද විදේශික ආයෝජකයින් කටයුතු කරේ කියලා. ඔව්. ඇත්තටම දැන් විදේශීය ආයෝජකයෝ හැම වෙලාවෙම උත්සාහ කරන්නේ ලාභදායී නිෂ්පාදනය අඩු පිරිවැයෙන් නිෂ්පාදනය කරන තැන්වලට ඒ කට්ටිය පැමිණෙනවා. ඒ කියන්නේ ඒ කට්ටියන්ට ඒකට සුවිශේෂී හැකියාවන් තියෙන ඒ පරිසරයේ තියෙන නිෂ්පාදන පිරිවැය අඩු තැන්වලට තමයි ඒ කට්ටිය පැමිණෙන්නේ. දැන් උදාහරණයක් හැටියට දැන් ඇඟලුම් කර්මාන්තය යුරෝපයේ ඇඟලුම් කර්මාන්තය කරන එක නිෂ්පාදන පිරිවැය ඉහළයි. එතකොට ඒ කට්ටිය මොකද ඒ වගේම ගොඩක් ඔය ඉලෙක්ට්‍රිකල් අයිටම් හાર્ඩ්වෙයාර් අයිටම්ස් වගේ දේවල් ඒ රටවල නිෂ්පාදනය කරන එක පිරිවැය වැඩි වුණාම ඒ කට්ටිය කරන්නේ පිරිවැය අඩුවෙන් නිෂ්පාදනය කරන්න පුළුවන් රටවලට ගිහිල්ලා. මම අර මුලදිත් කියවන්නේ දුලාශී භාණ්ඩ හා සේවා නිෂ්පාදනය කරන්නේ පාරිභෝජනය කරන්න කියලා. ඒ රටේ පාරිභෝජනය කරන්න පුළුවන් මිලකට අඩු පිරිවැයට භාණ්ඩ නිෂ්පාදනය කරලා දෙන එක තමයි නිෂ්පාදකයාගේ ආයෝජකයාගේ කාර්යභාරය. එහෙම වුණොත් තමයි ඒක තරඟකාරී වෙන්නේ. ඒ නිසා පිට රටවල ඉන්න අය ඒ කට්ටිය Tamanට අඩු වියදමින් ගුණාත්මක බවින් භාණ්ඩ නිෂ්පාදනය කරන්න පුළුවන් රටවලට ඇවිල්ලා ආයෝජනය කරනවා. ආයෝජනය කරලා ඒ භාණ්ඩ නිෂ්පාදනය කරලා ඒ රටවල වෙළඳපොළට ගිහිල්ලා දානවා. දැන් ගාමන්ට් දැන් ඔය මේ බොහෝලාට ඇඟලුම් කර්මාන්තවල මෙතුමාලාගේ ඔය මේ ඇඟලුම් කර්මාන්තවල බොහෝලාට සිදු වෙන්නේ ඒ දේ. ඒ කට්ටිය එහෙදලා මෙහෙ ඇවිල්ලා නිෂ්පාදනය කරලා මෙහෙ මාකට් එකට නෙමෙයි මේ කට්ටිය ආපහු තමන්ගේ රටේ වෙළඳපොළට එහෙම නැත්නම් අනිත් ඒ රටවල වෙළඳපොළට අඩු මිලට මේක වෙළඳපොළට දානවා. තරංකාර ලෙස දානවා. ගුණාත්මක බවත් එක්ක. එතකොට ඒ සඳහා රටක් ඇතුලේ ඒකට පහසුකම සැලසෙන්න ඕනේ. ඒ කියන්නේ තරඟකාරී ලෙස අඩු පිරිවැයෙන් මේක නිෂ්පාදනය කරන්න පරිසරයක් සකස් කරන්න ඕනේ. ඒ පරිසරය සකස් වෙන්නේ නැත්නම් ඒ අය
ඇත්ත වශයෙන්ම වෙනත් රටවලට යනවා. ඇත්ත වශයෙන්ම ලෝකේ පසුගිය කාලේ ඉස්සර සිදු වුණා චීනයට ගිහිල්ලා භාණ්ඩ නිෂ්පාදනය කරා. ඉන් පස්සේ ඉන්දියාව අපි වගේ රටවල් වලට භාණ්ඩ නිෂ්පාදනය කරා. අද වෙනකොට දැන් ගාමන්ට් ඉන්ඩස්ට්‍රි එක වගේ දේවල් බංගලාදේශයේ, වියට්නාමයේ ඒ වගේ රටවලට අද මේ ව්‍යාප්ත වෙලා තියෙනවා. ඒ ව්‍යාප්ත වෙන්නේ අපිට වඩා ඒ රටවල අපේ නිෂ්පාදන පිරිවැය වැඩි නම්, අපේ ශ්‍රමයේ මිල වැඩි නම්, අපේ ඒකට අවශ්‍ය පහසුකම නැත්නම්, දැන් උදාහරණයක් හැටියට දැන් ආයෝජන මණ්ඩලයේම ආයෝජන මණ්ඩලවලට විදුලිය බොහෝ වෙලාවට ලබා දෙනවා මේ වෙනකොට. විදුලිය ලබා දෙනවා. හැබැයි මේ රටේ තව දහස් ගාණක් ඉන්නවා ආයෝජකයෝ එළියේ ඉන්න අය. ඒතකොට මේ අයට විදුලිය නැහැ. ඒතකොට විදුලිය නැතුණාම එවැනි රටක නිෂ්පාදනය කරන්න බෑ. දැන් උදාහරණයක් හැටියට මට හරි කනගාටුවක් තියෙනවා. මම නිතරම කතා කරන දෙයක් තියෙනවා. විදුලිය දැන් දවල් කාලේ විදුලිය කපා හරිනවා කියලා කියන්නේ ඒක මොන තරම් රටේ නිෂ්පාදන භාණ්ඩ හා සේවා නිෂ්පාදනයක අපි කතා කරන්නේ. භාණ්ඩ හා සේවා නිෂ්පාදනයට කොච්චර නරක විදියට බලපානවද? හැබැයි විදුලිය කපා හරිනකොට ඉරිදා කපන්නේ නැහැ. ඉරිදාට විදුලිය කපන්නේ නැහැ. ඇයි ඉරිදාට විදුලිය පුජ්‍යලිය ගෙවල් වල ඉන්නවා කියලා. එතකොට විදුලිය අවශ්‍ය ඒක මන් දන්නේ මේ තීරණ ගන්න අය කොහොමද ඒ තීරණ ගන්න කියලා. ඒ කියන්නේ ඒකට හිතාගෙන ඉන්න විදුලිය අවශ්‍ය මිනිස්සුන්ට මේ ෆෑන් එකක් දාගෙන AC දාගෙන කරුවලේ හැප්පෙන්නේ නැතුව ජීවත් වෙන්න තමයි මේ විදුලිය අවශ්‍ය කියන එක. ඇත්ත වශයෙන්ම විදුලිය කියන එක ප්‍රධාන වශයෙන්ම භාණ්ඩ සේවා නිෂ්පාදනයට අවශ්‍ය දෙයක්. රටේ භාණ්ඩ සේවා දළදෙසි නිෂ්පාදනයට භාණ්ඩ සේවා නිෂ්පාදනයට ආයෝජකයින්ට ප්‍රධාන වශයෙන් අවශ්‍ය දෙයක්. ඒතකොට ඒ මොනම හේතුවක් නිසාවත් දවල් කාලේ විදුලිය අපි කපන්නේ නැහැ කියන ප්‍රතිපත්තියේ රජයකට ඉන්න පුළුවන් නේ. රෑ කරුවල හිටියත් ප්‍රශ්නයක් නැහැ නේ. සතියන්තේ කරුවල හිටියත් ප්‍රශ්නයක් නැහැ නේ. අපි ඉඳලා තියෙනවනේ එහෙම. දැන් අපි නිෂ්පාදනයෙන් නම් අපි හිතන්නේ ආර්ථිකය ගැන නම් අපි හිතන්නේ ආයෝජනය ගැන නම් අපි හිතන්නේ විදේශීය ආයෝජකයෝ ගැන නම් අපි හිතන්නේ. ඒ කියන්නේ මේ විදේශීය ආයෝජකයෝ අපි මේ වැඩිපුර ඇද ගන්න නම් අපි සකස් හිතන්නේ. අන්නේ පහසුකම රජයේ විසින් සපයන්න ඕනේනේ. එහෙම නැත්නම් ඒ අය මේකෙන් ඉවත් වෙලා යනවනේ. එතකොට අපට ඒ විදේශීය ආයෝජකයෝ ලංකාවට ගෙන්න ගන්න නම් අපි මෙතන ඒ අයට පහසුවෙන් තමන්ගේ වෙන රටවලට වඩා තමන් ජීවත් වෙන රටට වඩා වෙනත් රටවලට වඩා ආකර්ශනීය තත්ත්වයක් ඒ රට තුල තිබිය යුතුයි. අඩු වියදමින් මේ නිෂ්පාදන කාර්යය ගුණාත්මක භාවයෙන් කරගෙන යන්න. මොකද අපේ ලේබර් පිළිබඳ ලේබර් වල තියෙන දැන් ඉස්සර කතාවක් තියෙන ඔබතුමා මට වඩා මේක දන්නවා ඇති. දැන් අපේ රටවලට ආපු ගාමන්ට් ඉන්ඩස්ට්‍රීස් ඒ කියන්නේ ලෝකේ හොඳම ආයතන අපේ මේ කාන්තාවන්ගේ අපේ මේ අයගේ හැකියාවන් සම්බන්ධව ඇත්තරම අද ලෝකෙ මම දන්නවා මම පිට රටවල වැඩ කරලා තියෙනවා පිට රටවල වැඩ කරනකොට ශ්‍රී ලංකාවේ ශ්‍රමිකයින්ගේ හැකියාව බොහොම පහසුවෙන් දෙයක් මේ පුරුදු වීමේ හැකියාව සහ කැපවීම ඊටම වැඩි. අනිවාර්යයෙන්. මේක ප්‍රයෝජනට ගන්නවද කියන එක මට සැකයක් තියෙනවා. අපි මේවා ප්‍රයෝජනයට ගන්න ඕනේ. ඒ ප්‍රයෝජන අපි ඒක ලෝකේ මේ තවදුරටත් ඒ තිබ්බ මතේ නැති කරගන්න නැතුව ඒක ඉස්සරහට ගෙනියන්න අවශ්‍ය පහසුකම් සැලසෙන්න ඕනේ. දැන් මෙතුමා කියපු විදිහට දැන් ඔය ගිතන්නු අපි ගාමන්ට් ඉන්ඩස්ට්‍රි කියලා. දැන් ගාමන්ට් ඉන්ඩස්ට්‍රි එක ගත්තාම මම දැකලා මම ළඟදිත් ඇහුවා රේඩියෝ එකේ යනකොට සින්දුවක් තියෙනවා. ඒ සින්දුවේ තියෙන්නේ මේ ගාමන්ට් ඒ ෆැක්ටරි එක වැඩ කරන සේවිකාවක් එයා මේ දුක් විඳිනවා කියලා. වැඩ කරන එක දුක් විඳින්නක් නෙමෙයිනේ. රැකියාවක් කරන එක දුක් විඳින්නක් නෙමෙයිනේ. දැන් මෙතුමා කියවන කොච්චර පහසුකම් සපේනවද මේ නිෂ්පාද දෙකේ ඒ ආයෝජකයෝ කියන එක. හැබැයි එළියේ ඉඳලා කොටසක් කියනවා වැඩ කරන එක වැඩ නොකරන කෙනෙක් තමයි. ඔව් වැඩ නොකරන ඒක තමයි. වැඩ කරන එක මේ හරි කනගාටුදායි තත්ත්වයක්. එතකොට ඒ වෘත්තීය සමිති වෙන්න පුළුවන්. ඒ වගේම රජයේ ආයතන වෙන්න පුළුවන්. අර මේ විදුලිය වගේ අනිකුත් සේවා සපයන බැංකු පද්ධති වෙන්න පුළුවන්. දේශපාලන බලාධිකාරී වෙන්න පුළුවන්. දේශපාලන මේ කියන්නේ ස්ථාවරභාවය වෙන්න පුළුවන්. මේ සියලු දේවල් බලපානවා විදේශ ආයෝජනයේ ගේන්න. විදේශ ආයෝජනයේ ඒ අයට නිදහසේ
ඇවිල්ලා මේ අපේ රටේ ආයෝජනය කරන්න හැකියාව තියෙන්න ඕනේ. ලෝකේ අනිත් රටවල් ගත්තාම මේක තමයි මේකේ මේ වැදගත්ම දේ. ලෝකේ බොහෝ රටවල් දියුණු රටවල් ඇත්තටම ඒ රටවල් කරන්නේ ලෝකෙ කොහේ හිටියත් හොඳ ආයෝජකයෙක්, නිෂ්පාදකයෙක්, ව්‍යාපාරිකයෙක්. ඒ අය දොර විවෘත කරලා තියෙනවා තමන්ගේ රටට ඒ ඇවිල්ලා තමන්ගේ රටේ ඒක ඒ නිෂ්පාදනය කරන්න. ඒක දියුණු රටවල් මේ හැම රටක්ම කරන දෙයක්. අවස්ථාව ලබා දීලා තියෙනවා ඒ අයට ඇවිල්ලා තමන්ගේ රටේ පුරවැසිකමත් අරගෙන තමන්ගේ රටේ ඒ නිෂ්පාදනය ඒ ඉන්වෙස්ට්මන්ට් එක කරගෙන යන්න. ඒ අවස්ථාව ලබා දෙනවා. අපි කොච්චර දුරට විදේශ ආයෝජකයින්ට අපි අපේ රටට ඇවිල්ලා ආයෝජනය කරන්න පරිසරයක් අපි සකස් කරලා දෙනවද? අඩු ගානේ අපිට අපේ රටක ඇවිල්ලා ගෙයක් මිලදී ගන්න, ඉඩමක් මිලදී ගැනීමේ හැකියාවත් අපිට තියෙනවද? දැන් හැබැයි අපි පිට රට ගිහිල්ලා අපිට ශිෂ්‍යයෙක් හැටියට ගියත් පිට රට ඉඩමක් මිලදී ගැනීමේ හැකියාව තියෙනවා. ඒ කියන්නේ එහෙ ගිහිල්ලා වෙන ව්‍යාපාරයක් පටන් ගැනීමේ හැකියාව තියෙනවා. ඒතකොට අපේ රටට අපි කොච්චර දුරට අවස්ථාව සපයලා තියෙනවද? විදේශිකයෝ ලෝකේ ඉන්න හරියට ඇත්තට අපිව රටට හරි ආසයි. අපේ රටේ තියෙන මේ කොළ පාටට, අපේ රටේ තියෙන මේ දේශගුණික මේ දේවල් වලට, අපේ රටේ තියෙන මූදට, මේ සියලු දේවල් වලට අපේ රටේ මිනිස්සුන්ටත් ආසයි. මේ හිනා වෙලා ඉන්න මිනිස්සුන්ට ආසයි. මේ අපේ රටට ඇත්ත වශයෙන්ම විදේශිකයෝ විශාල වශයෙන් විදේශිකයෝ ගිහිල්ලා ඩුබායි වල ඉන්වෙස්ට් කරනවා නම් ඩුබායි වල ඇයි අපි වාගේ රටක මෙච්චර ලෝකේ ආකර්ෂණීය රටක සුව පහසු ඇවිල්ලා ජීවත් වෙන්න පුළුවන් රටක ආයෝජනයේ සඳහා විදේශිකයෝ ගෙන්න ගන්න බැරි කාගේ වරදින්ද? මොකද්ද ප්‍රශ්නේ කියන එක අපි හිතන්න ඕනේ නේද? මිනිස්සු කැමති නම් අපේ රට එන්න බලන්න මේ තියෙන ස්වභාව සෞන්දර්යය මේ සියලු දේවල් වලට ඇත්තටම කැමති. ඒ සීත රටවල නෑ හරිය කැමති මේ රටවල ඇවිල්ලා මේ තියෙන ග්‍රීනරිස් එක්ක මේ තියෙන මූදත් එක්ක මේ වගේ ජීවත් වෙන්න. ඒ ඇයට අපි ඉඩකඩ දුන්නොත් එයාලගේ මේ ඉන්වෙස්ට්මන්ට් අරගෙන මෙහෙ ඇවිල්ලා මෙහෙ ව්‍යාපාර කරගෙන මෙහෙ ජීවත් වෙන්න අපි ඉඩකඩ ලබා දෙනවා නම් ඇත්ත වශයෙන්ම මම හිතනවා අපට විශාල වශයෙන් විදේශ විනිමය විදේශ ආයෝජන ලබා ගැනීමේ හැකියාව තියෙනවා. අපේ මේ ආකල්පමය වෙනසක් අපි සිදු කරගැනීමේ අවශ්‍යතාවය තියෙනවා. අපි නිකම් මේ අපේ රට අපි කාටවත් එන්න දෙන්නේ නැහැ මේක දහ ගන්න වෙන අය බලාගෙන ඉන්නවා කියලා අපි ගාව තියෙන ඉතාම වැරදි ආකල්ප. අද තියෙන්නේ මේ ග්ලෝබල් ඉකොනොමි එකක්. ඒතකොට මේකට අපි මේ සහයෝගය දෙන්න ඕනේ. විදේශිකයෝ අපි මේ එහෙම වුණොත් තමයි අපිට දේවල් ඉගෙන ගන්න තියෙන්නේ. මම උදාහරණයක් කියන්නම්. මට මතකයි අපේ ගමේ විදේශිකයෙක් හිටියා අපේ ගමේ පිටේ ශ්‍රී ලංකන් කෙනෙක් බැදලා අපේ ගමට ඇවිල්ලා පදිංචි වුණා. පදිංචි වුණාන් පස්සේ මේ මිනිස්සයා ගොවිතැන් කරලා තමයි ජීවත් වෙන්නේ. මේ මිනිස්සයා කරන ගොවිතැන් අපි සාමාන්‍ය කරන ගොවිතැන් නෙමෙයි. එයා හොඳම අර අලුත් කෙසෙල් වර්ග ගෙනල්ලා ඒ අර නේත්‍රපන් කියන කෙසෙල් වර්ගයේ ගෙන අපි දැක්කෙත් ඒ මිනිස්සයාගෙන් ඒවා ගෙනල්ලා. ඒ මිනිස්සයා ඒවා හදන විදිහ. දැන් අපි කෙහෙල් වර්ග හදන විදිහ ඒ මිනිස්සයා කරන්නේ කෙහෙල් අලේ කපනවා කෑලි වලට. කෑලි වලට කපලා ඒ එක අලෙන් තව ගොඩක් හදලා අර පැල හදලා එයා ඉතාම ලස්සන තමයි ගොවිපොළ තියාගෙන අලුත් විදිහට ගොවිපොළ කරගෙන ගියා. ඒතකොට ඒක බලන් මට අදටත් මතකයි ඒ මිනිස්සයා ඇවිල්ලා අලුත් විදිහට ගොවිතැන් කරපු විදිහ. ඒතකොට විදේශිකයෝ මේ අපේ රටට ඇවිල්ලා ඒ විදිහට අලුත් විදිහට අලුත් තාක්ෂණය අලුත් ක්‍රමවේද අලුත් මේ කියන්නේ මේ ඵලදායී විදිහට වැඩ කරන විදිහ ඒව අපිට ඉගෙන ගන්න ලැබෙනවා. පොඩි ළමයිට පවා ඉගෙන ගන්න. මම පොඩි කාලේ මම ඒක දැක්කේ. මට අදටත් මැවිලා පේනවා මේ මිනිස්සයා උදේ ඉඳලා රැය වෙනකල් ගොවිතැන් කරන විදිහ. මේ මිනිස්සයා පිළිවෙලට ගොවිපොළ තියා හිටපු විදිහ. එතකොට ඒකෙන් කී දෙනෙක් අපි ඉගෙන ගන්නවද? මම ඉගෙන ගත්තා. මම අදටත් ඒක කරනවා. එතකොට එහෙම තමයි අපිට එවැනි පුළුල් පරමාර්ථ එක්ක තමයි අපි ආයෝජනය දිරිගන්නන්න ඕනේ. එහෙම නැතුව අපි ඊටාම පටු විදියට හිතන්න ගියොත් අපිට විදේශ ආයෝජනය ලබා ගැනීමේ හැකියාවක් නැහැ. ලෝරන්ස් මහත්මයා මේ අපේ රටේ ආයෝජකයෙකුට නැත්නම් අපේ රටේ නිෂ්පාදකයන්ට ජාත්‍යන්තරයට යන්න තියෙන අවස්ථා මොන වගේද? එහෙම අවස්ථා තියෙනවද? අනිවාර්යෙන්.
දැන් දේශීය වශයෙන් කියලා විදේශීය වශයෙන් කියලා මේ ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ ආයෝජනය කිරීමේ නොහැකියාවක් නැහැ. ඒක පළමුවෙන්ම කියන්න ඕනේ. මොකද මේ ගැනත් සමහරලාට මේ බොරු මතයක් තියෙනවා. මේ විදේශිකයන්ට විතරයි ආයෝජන මණ්ඩලය ආයෝජනය කරන්න පුළුවන්. එහෙම මතයක් තියෙනවා. ඒ මතයක් තියෙනවා සමාජය තුළ. ඇත්තම දැන් ඒක වැරදි. අපි දන්නවා දැන් දේශීය ආයෝජකයෝ ගත්තොත් එහෙම අපි ලලන් ගෲප්ස් කියලා අපි දන්නවා. ගොඩාක් ඒගොල්ලෝගේ රබර් මාකට් ඒගොල්ලෝගේ ප්ලාන්ටේෂන්ස් තියෙනවා. හරි එතකොට දැන් අපි දන්නවා HDGS කියලා කම්පැනි එකක් තියෙනවා හොරණ. ඒගොල්ලෝ කරන්නේ මේ දේශීය කුළුබඩු නිෂ්පාදනය කරලා ඒ කුළුබඩු වලින් ස්ටැක්ස් අරගෙන එසෙන්ස් එකක් හදලා ඒක පිටරට යවනවා. හරි ඩිල්මා අපේ ටී එතකොට ඒකත් ආයෝජන මණ්ඩල ව්‍යාපෘතියක්. මේ ඔක්කොම මේ ලාංකිකයෝ මේ වගේ අති විශාල ප්‍රමාණයක් සමහරව වියට්නාමේ බංගලාදේශයේ අප්‍රිකානු රටවල් කොච්චර ගිහිල්ලා මේ එතකොට අපේ අය පිට ගිහිල්ලත් ආයෝජනය කරලා තියෙනවා. ආයෝජන මණ්ඩලය තුලත් ඒ ආයෝජනය කරලා තියෙනවා. එහෙම කිසිම මේ ભેදයක් නැහැ. එකම දේ තියෙන්නේ අපි එක එක ආයෝජන වලට ඒ අය විසින් ආයෝජනය කළ යුතු මුදල් ප්‍රමාණයක් තියෙනවා. මූලික සුදුසුකම සඳහා. මොකද එහෙම නැතිනම් බදු සහනව හෝ අපිට ගන්න තියෙන ඔය රේගු සහන මේ කිසි දෙයක් ලබා ගන්න බෑනේ. යටලා පහසුකම් හරි තියෙන අනුමැතින් වල තියෙන පහසුකම් හරි මේවා ලබා ගන්න ක්‍රමවේදයක් හදලා තියෙන්නේ ආ ආයෝජනය තුල තමයි. මොකද අපි ඒ ආයෝජනයත් එක්කනේ මිනිස්සුන්ගෙන්ම දෙයක් නෙමේ බදු අඩු කරනවා කියන එක මිනිසුන්ට පාඩුවක්. එහෙමනම් මොකද්ද ආපහු ජනතාවට දෙන්න තියෙන ප්‍රතිලාභය? ඒ ප්‍රතිලාභය ලැබෙන විදිහට තමයි මේ චක්‍රය හදලා තියෙන්නේ. එහෙම කවුරු හරි කෙනෙක් ආයෝජනය කරනවා නම් අනිවාර්යෙන්ම මේකට හැකියාව තියෙනවා. ඒක කිසි ගැටලුවක් නැහැ. ඉතින් ඇත්තටම දැන් මේක ආරම්භ වුණෙත් මෙතුමා ඉතා හොඳ කතාවක් කිව්වා මේ විදේශිකයෙක් කොහොමද එතුමාගේ වගාව පවත්වාගෙන ගියේ කියලා. ආයෝජන මණ්ඩලයේ අරමුණ මොනවද කියලා හිතුවොත් එහෙම ඇයි අපි වෙළඳපොළ විවෘත කරලා විදේශිකයන්ට එන්න කිව්වේ? එකක් අපි පළවෙනි වශයෙන් අපිට රැකියාව ඕනේ. දෙවෙනි එක අපිට විදේශ විනිමය ඕනේ. මොකද රටක් දියුණු වෙන්න අනිවාර්යෙන් growth එක වැඩි වෙන්න ඕනේ. ඒ කියන්නේ අපි infrastructure ඒවට එක development එක එන්න ඕනේ. අනිත් එක තමයි ඒ තියෙන හොඳ දේවල් අපි එකතු කරගන්න ඕනේ. තාක්ෂණය. දැන් ඔබතුමිය දෝලාශී මේ දැන් සමහර දේවල් අපේ ගාමන්ට් ඉන්ඩස්ට්‍රි එකේ දැන් මම මේ ළඟදී කර්මාන්තශාලාවකට ගියා මහාචාර්යතුමා එක මැෂින් ඔපරේටර් කෙනෙක් ඉන්නවා. එයාගේ මේ ෂර්ට් එකේ මේ කෑල්ල තමයි එයා මහන්නේ. හැබැයි ඒ ගෑනු ළමයා කම්පියුටර් ඔපරේටර් කෙනෙක්. හරිම මේ දක්ෂයි. එයාට තියෙන්නේ මේ කම්පියුටර් එක ඔපරේට් කරනවා වගේ වැඩ. ප්‍රෝග්‍රෑම් කරනවා මේකට මැෂින් එකට රෙද්ද ෆීඩ් කරනවා. එහා පැත්තේ මේ වගේ කෑලි 10ක් විතර විනාඩියක් ඇතුළත මෙහිලනවා. හරි? එයා කන්ඩිෂන් පරිසරයක. ඉතින් මම ඇහුවා මේ කර්මාන්තකරුවේ මේක නිෂ්පාදන කළමනාකරුගේ මේ ළමයා කොහොමද තේරුවේ? O level කරපු ළමෙක්. හැබැයි ඒ ළමයා මේ හරි ඉක්මනට මේ ඇඟිල්ලෙන් මේ ෆෝන් එක යූස් කරනවා. SMS යවනවා. දැන් බලන්න දැන් ඒ ස්කිල් එක හරියට පාවිච්චි කරපුවාම ඒ ළමයා රුපියල් 50000ක් විතර හම්බ කරනවා. දැන් SMS එක ගගා හිටිනවක හම්බෙන්නේ නැහැ නේ. එතකොට ඒ නිෂ්පාදනයත් යනවා වෙන රටකට. ඒකෙන් අපිට විදේශ මිනිමෙන්නක් දෙනවා. හරි? ඒ ඩොලර්සුත් එනවා. ඉතින් මෙවැනි ක්‍රමවේදයකට දැන් මේවා වෙනස් වෙලා තියෙන්නේ. ඔටෝමේෂන්ස් කියන එක මහාචාර්යතුමා දැන් ඉස්සර කලාපයක ගත්තාම ගණනාය කලාපයේ 980 ගණන් 90 ගණන් වෙනකොට මේ සේවක සංඛ්‍යාව හිටිය 85000ක් 90000ක් විතර වගේ. දැන් කලාපයේ වැඩ කරන්නේ 36000යි 37000යි. හැබැයි අපේ අපනයන ආදායම වැඩි වෙලා. මේකෙන් වැඩි වෙලා. මොකද හේතුව? දැන් තාක්ෂණය ඇවිල්ලා. අර විදේශ රටවල් වලින් ඒ තාක්ෂණය ඇවිල්ලා. එතකොට අපේ කෘෂි කර්මාන්තයට මේ තාක්ෂණය ඇවිල්ලා. අපේ කර්මාන්ත වලට ඒ තාක්ෂණය ගිහිල්ලා. ඊටාම මේ වෙනස් වූ ශිෂ්ටාචාරයන් තියෙන රටවල් ලෝකේ තියෙනවානේ. ඒ තුල තමයි අපිට ගත යුතු දේවල් තියෙන්නේ. අපි හැබැයි ඒකේ හරි දේ ගන්න ඕනේ. හරි දේ අරගෙන මොකද අපි මහාචාර්යතුමච්චෝ අපේ අය හරි දක්ෂයි. ඇත්තම හරිම දක්ෂයි. දැන් අපි මේ මහ විශාල ප්‍රමාණයෙන් ඇඟලුම් නිෂ්පාදනය කරන්නේ නැහැ සමහරට. අපි නිෂ්පාදනය කරන්නේ බංග්ලාදේශ වල 100ක් හදනවා අපි 10ක් හදන්නේ. අපේ 10 මිල අධිකයි. හේතුව අපේ අය දක්ෂයි. ඒ දක්ෂතාවය තමයි ශ්‍රී ලංකන් බ්‍රෑන්ඩ් එක තියෙන්නේ. ඒ ශ්‍රී ලංකන් බ්‍රෑන්ඩ් එක ඉස්සරහට ගෙනියන එක තමයි අපි කරන්න ඕනේ. හැබැයි ඒක කරන්න පුළුවන්කම ඒ ආයෝජකයට විතරක් බෑ. ඒ වැඩ කරන සේවකයට විතරක් බෑ. ආයෝජන මණ්ඩලයටත් බෑ. මේ අපි ඔක්කොම එකතු වෙලා මේ අයට ශක්තිය දුන්නොත් අනිවාර්යෙන්ම හොඳ ප්‍රොඩක්ට් එකක් එනවා. දොලාෂි තව ප්‍රශ්නයක් ආවා මහාචාර්යතුමාගෙන්. දැන් අර වෙනත් රටවල් වල කොහොමද මේ ආයෝජන එහාට මෙහාට ගලාගෙන යන්නේ? දැන් ඒ රටවල් වල එහෙම තත්ත්වයන් වලට ආපුවාම කොහොමද ඒකේ තියෙන ප්‍රතිලාභ අනෙකුත් රටවල් වලින් ලබා ගන්න? ඇත්තම දැන් මේ ප්‍රතිලාභ අපිට තියෙනවා. දැන් මේ ප්‍රතිලාභ අපි ලබා ගැනීම තමයි කල යුත්තේ. අපි දන්නවා චීනය වගේ රටවල් ගත්තම නිෂ්පාදන වේද වැඩි. මේ නිෂ්පාදන වේද වැඩි නිසා මහාචාර්යතුමා දැන් මේ රෙදිපිලි නිෂ්පාදනය වගේ කර්මාන්ත චීනෙන් එළියට යනවා. හරි? අපි දන්නවා ජපානයේ දැන් ඔය ටොයෝටා සමාගම උනත්
ඉතා අතීතයේ ඇය පටන් අරගෙන තියෙන ඇඟලුම් වලින්. පස්සේ තමයි ඒක ටික ටික ගිහිල්ලා Toyota කියලා බ්‍රෑන්ඩ් එකක් එක්ක කාර් එකක් හදන්න පටන් අරගෙන දැන් කාර් එක අපි Toyota කිව්වහම අපි කවුරුත් දන්නවා හොඳම කාර් එකක් නේ. ඒ තත්ත්වයට මොකද ඒ ප්‍රගමනයේ ටික ටික වෙනස් වෙලා එවලූෂන් එක ඇවිල්ලා තමයි ඒ විදිහට එන්නේ. එතකොට චීනේ දැන් ඔය එළියට දාන කර්මාන්ත කොහාටද යන්නේ? එතකොට දැන් ඒ වගේ රෙදිපිලි නිෂ්පාදනය කරන කර්මාන්තයේ ආයෝජකයෙ ඉන්නෝ නම් අපිට පුළුවන්කම තියෙන්න ඕනේ ග්‍රහණය කරගන්න. එතකොට අපිට මොනවද ඒකට දෙන්න පුළුවන් පහසුකම්? අපිට වතුර තියෙනවා. නේ? අපිට එවැනි ඒ කියන්නේ රෙදිපිලි නිෂ්පාදන වතුර අවශ්‍යයි. සැලස් ඒකට ඉතා විශාල ප්‍රමාණයක් වතුර අවශ්‍යයි. හරියට පිරිපහදු කරලා නිස්කාරණය කිරීම අවශ්‍යයි. ලෝරන්ස් මහත්මයා ඔය මේ බාධා පිළිබඳව කතා කරන්න ඕනේ. ආයෝජකින්ට මොනවද තියෙන බාධා කියන කාරණාව පිළිබඳව. හැබැයි පුංචි වෙලාවක් දෙන්න අපිට. අපි සූදානම් කාලාත්‍රේ කතා බහ තුලින් විරාමයක් ලබා ගන්න. විරාමයෙන් අනතුරුව ඔබ නැවතත් එකතු වෙනවා කාලාත්‍රේ කතා බහත් එක්ක. අපි කතා බහ කරමින් ඉන්නේ අපේ රටේ භාණ්ඩ හා සේවා නිෂ්පාදනය පිළිබඳව. විරාමයට යන්න කලින් ඔබතුමා කියන්න ගියේ මේ ආයෝජකින්ට තියෙන බාධා පිළිබඳව. විශේෂයෙන්ම විදේශගත ආයෝජකින්ට මොනවද ලංකාවේ ආයෝජනය කරන්න තියෙන බාධා? දැන් මම කිව්වේ බාධා සහ ඒ වගේම තියෙන අපිට තියෙන මේ opportunities. හරි අපිට තියෙන අවස්ථා දැන් මම කිව්වේ විදේශ රටවල් වලින් දැන් වෙනත් රටවල අපි කියන එකට ක්‍රොස් බෝඩර් ඉන්වෙස්ට්මන්ට් කියලා. එතකොට මේ වෙනත් රටකට ඒක ගලාගෙන යනවා. මොකද මේ නිෂ්පාදන පිරිය වැඩි. ඒ නිසා ඒ නිෂ්පාදන පිරිවැය අඩු තැනකට ගිහිල්ලා නිෂ්පාදනය කරනවා. එතකොට එවැනි වූ ආයෝජන අපිට ස්ථානගත කරගන්න පුළුවන් නම් අපි ඒකට අවශ්‍ය කරන පහසුකම් සැපයීම කළ යුතුයි. උදාහරණයක් විදිහට දැන් ඔය ඇඟලුම් නිෂ්පාදන වගේ චීනෙන් එළියට යන කර්මාන්ත මේ රටේ රඳවා ගැනීම සඳහා අපි විසින් අලුතෙන් ක්‍රියාත්මක කරලා තියෙන වෙනමම රෙදිපිලි නිෂ්පාදනය කරන කර්මාන්තපුරයක්. මේ කර්මාන්තපුරය අක්කර 265ක භූමියක එරවුල් ප්‍රදේශයේ තමයි ස්ථානගත වෙලා තියෙන්නේ. දැන් ඒක රුපියල් බිලියන 5.5ක සමස්ත ආයෝජනයේ යටිතල පහසුකම් සඳහා පමණක්. හරි? ඉතින් අපි මේක කලින් දැකලා මේකට අවශ්‍ය කරන පසුබිම හදනවා. හැබැයි බාධා පැත්තෙන් ගත්තොත් එහෙම අපිට දැන් මේ ක්‍රියාවලිය කරගෙන යාමේදී තියෙන යුටිලිටිස් නේ විදුලිය, ජලය දැන් මේ වගේ තියෙනා වූ මේ වෙනස් වීම මේ වගේ දේවල් අර වගේ කර්මාන්තකරුවෝ ඇවිල්ලා මේ කර්මාන්තේ ස්ථාපනය කරනකොට එයාට බාධාවක් වෙන්න පුළුවන්. මම ওই විදේශික ජාතිකයෙක් එක්ක මේ ළඟදී ගියා මහාචාර්යතුමා ওই කර්මාන්තපුරේ බලන්න ඔබතුමා කියපු කතාවට මම කියන්නේ. අපිට මේ එතුමාට කාලේ ඊටාම වැදගත්. මොකද මේගොල්ලෝ කාලයත් එක්ක තමයි සටන් කරන්නේ. ඊටාම ඉක්මනට නිෂ්පාදනය කරලා යවන එක ඒ වගේම තමයි යාට එතෙන්ට ගිහලා ආපහු වෙන්න ඕනේ. ඉතින් අපි ගියේ ගුවන් යානයකින් ඩොමෙස්ටික් ප්ලේන් එකකින්. මෙතුමා අවුරුදු 20ක් විතර ලංකාවේ ජීවත් වෙන කෙනෙක්. එතුමා කියනවා මේ ලංකාව කොච්චර සුන්දර රටක්ද බර. ඔබතුමා කියපු මේ ග්‍රීනරි එක. වශී වෙලා ඉන්නේ. හරි. එන විදේශිකෙක් මේ රටින් යන්න කැමති නෑ. හරි. අපි මං හිතන්නේ ඒ අය පිළි අරගෙන එයාට මේ බාධාවකින් තොරව අනුමැතින් විශේෂ වශයෙන් මං හිතන්නේ වෙනත් ආයතන වලින් ගන්න තියෙන ක්‍රේකී අමාත්‍යාංශ වලින් වෙන්න පුළුවන්. ඒ ගියපොම එයා රස්තියාදු නොකර සමහරට බැංකු ලෝන් එකක් වෙන්න පුළුවන්. ඒක රස්තියාදු නොකර යම් කිසි කාල පරිච්ඡේදයකට. මොකද මේ කාලය කියන එක ඊටාම වැදගත්. කාලයත් එක්ක කරන සටනක් තුළ ඒක වෙලාවට ඒ ඕඩර් එක දෙන්න බැරි නම් අනිවාර්යයෙන්ම ඩැමරේජ් එකක් එනවා මහාචාර්යතුමා. ඒ ඩැමරේජ් එක විතරක් නෙමෙයි ඊට පස්සේ අපිට තියෙන ඇනවුමත් නැති වෙලා යනවා. ඒතර අර ආයෝජකයා විසින් මේ රට ගැන විශ්වාස කරලා ඇවිල්ලා මේ ස්ථාපනය කරපු සමස්ත ආයෝජනයම අවදානකටපත් වෙනවා. ඉතින් ඒ නිසා අපි එක පැත්තකින් අපි මේ අවශ්‍ය කරන පහසුකම් හදන්න වෙනවා මූලික දේවල්. හැබැයි ඒ වගේම පවත්වාගෙන යෑම සඳහා අවශ්‍ය කරන බාධා කිරීම වලින් තොර ඊටාම අපි එකට කියනවා conducive environment එකක් කියලා නේ. ඊටාම හිතකාමී පරිසරයක්. ඒ හිතකාමී පරිසරය කියලා කියන්නේ පාරිසරික වශයෙන් හිතකාමී වෙන්න ඕනේ. මොකද අපේ පුංචි රට ඒක ආරක්ෂා වෙන්න ඕනේ අනාගත පරම්පරාවට. එතකොට ඒ ඇයට ඒ තියෙන නීති රීතිත් එක්ක වැඩ කරන්න ඕනේ. එතකොට අපේ ඒ ඇයට අපේ සේවකයෝ කොහොමද ඒ ඇත්ත එක්ක මේ සම්බන්ධතාවය පවත්වාගෙන යන්නේ නේ? දෙවෙනි කාරණා ඊළඟට අපි කොහොමද ඒ ඇයට දෙන්න තියෙන ආයුෂ සේවාවන්. ඒ සේවාවන් ටික කොහොමද ලබා දෙන්නේ? අපි ඇයගේ භාණ්ඩේ නිෂ්පාදනය කරාට පස්සේ කොහොමද අපි ඉක්මනට වරායට ගේන්නේ? අපේ මාර්ග පද්ධති අපි ඒකට හදලා තියෙනවද? අපිට පුළුවන් ද රේල්වේ ට්‍රැක් එක හදලා ඒක වැඩි දියුණු කරලා ඒක ගෙනියන්න. හරි. මේක මේ සමස්ත ක්‍රියාවලියම එකතු වෙන්න ඕනේ. එහෙම වුණොත් තමයි ওই විදේශිකයෝ ගිහිල්ලා එළියට ගිහිල්ලා කියන්නේ "වාව්. what a country" කියන කතාව කියන්නේ එතකොට. අයි අපිට ඒක ගන්න පුළුවන්. හැබැයි අපිට ඒකට අපි ඔක්කොම එකතු වෙන්න ඕනේ. ඒක මේ මහාචාර්යතුමාටවත් මටවත් කීප දෙනෙකුට එකතු වෙලා කරන්න පුළුවන් දෙයක් නෙමෙයි.
පුංචි දේවල් තියෙන්නේ. ඒ පොඩි දේවල් හදන්න පුළුවන්. අපිට 10 දෙනෙක් හදන්න පුළුවන් නම් මහාචාර්යතුමා ඒ 10 තව 10ක් හදයි. එහෙම යනකොට අනිවාර්යෙන් මේක බාධාවන් කියන අඩුයි. මහාචාර්යතුමා දැන් ඔබතුමා කලින් කිව්වා වගේම අපේ රටේ පවතින තත්ත්වයක් එක්ක ව්‍යවසායකින් නැත්නම් අපේ රටේ නිෂ්පාදකින් වැඩි ලෙස මේ කලකිරීමට ලක් වෙලා ඉන්නේ. ඔවුන් කැමති නැහැ සමහර වෙලාවට ආයෝජනය කරන්න. මුදල් තිබුණත් ආයෝජනය කරන්න කැමති නැති අය ඉන්නව වෙන්න පුළුවන්. එවැනි නිෂ්පාදකින් නැත්නම් සේවා සපයන්නන් උත්ප්‍රේරණය කරන්න රාජ්‍ය වගකීම මොකද්ද? රාජ්‍ය මොනවද කරන්න ඕනේ? ඔව් ඇත්ත වශයෙන්ම අපි මෙච්චරලා කතා කරේත් ඒකම තමයි. ඒ කියන්නේ රජයට විශාල වගකීමක් තියෙනවා ඒ අවශ්‍ය සේවාවන්. ඒ කියන්නේ පුජ්‍යලයෝ අපහසුතාවයටපත් නොකර කාලය නාස්ති නොකර ඇත්තටම ගොඩාක් කාලය නාස්ති වෙනවා ලංකාවේ රජයේ ආයතන වලින් වැඩ කරගෙන යන වෙනකොට. ඔබතුමා කියන්නේ මෙච්චර කල් උනේ ඒක කියලා. පැහැදිලිවම අපිට පිළිගන්න සිදු වෙනවන්නේ අවුරුදු 70කට ආසන්න කාලයක් අපි දැන් අපේ නිෂ්පාදනයේ අපි බලාපොරොත්තු වෙන විදිහට වැඩි වුණ නැහැනේ අපේ ඒ කියන්නේ අපේ භාණ්ඩ හා සේවා නිෂ්පාදනයේ වැඩි වුණ නැහැ. අපිට විදේශ විනිමය අපනයන අපි බලාපොරොත්තු වන ප්‍රමාණයට ලෝක අනිත් රටවල් එක්ක සාපේක්ෂව වැඩි වෙලා නැහැ. අපේ රටේ මේ මිනිස්සුන්ගේ ජන ජීවිතය අපි බලාපොරොත්තු වෙන විදිහට සප්පහසුව ගෙනියන්නේ නැහැ. ඊටාම ප්‍රශ්න ගොඩකට අද අපි මේකට පත් වෙලා තියෙනවා. ඒකට හේතුවක් තියෙන්න ඕනේ. ඒ කියන්නේ අපි මේ දක්වා කරගෙන ආපු විදිහේ වරදක්නේ. ඔබතුමා කියන්නේ මොකක්ද හේතුව? ඒ වරද තමයි ඇත්ත වශයෙන්ම භාණ්ඩ හා සේවා නිෂ්පාදනය සම්බන්ධව ප්‍රමුඛත්වයක් ලබා නොදීම. හැම කෙනෙක්ම අමතක කරා භාණ්ඩ හා සේවා නිෂ්පාදනයට ප්‍රමුඛත්වයේ දිය යුතුයි කියන එක. ඇත්ත වශයෙන්ම වෘත්තිකයෝ රජයේ සේවකයෝ මම මේක නිතරම කියලා තියෙනවා මේ අය ඉන්නේ අර භාණ්ඩ හා සේවා නිෂ්පාදනයේට ව්‍යවසායකයින්ට නිෂ්පාදකයින්ට ආයෝජකයින්ට සහයෝගය ලබා දෙන්න අවශ්‍ය පරිසරය සකස් කරලා දෙන්න එකක්. ඊළඟ එක තමයි එහෙම නොවුන හින්දා කියලා. ඇත්ත වශයෙන්ම මෙහෙම අපේ රටේ අපි බලාපොරොත්තු වන මට්ටමින් ඒ නිෂ්පාදකයන් ධෛර්යමත් කරන පරිසරයක් සකස් වුණේ නැහැ. නිෂ්පාදකයා ධෛර්යමත් වෙන්නෙත් නැහැ. මේ රටේ ජීවත් වන සාමාන්‍ය පුරවැසියෙකුගේ අභිමානය නිදහස ධෛර්යමත් වෙලත් නැහැ. ඒ නිසා තමයි රට හැර යන ප්‍රමාණය අද විශාල වශයෙන් වැඩි වෙලා තියෙන්නේ. රට හැර යන අය වැඩි වෙලා තියෙනවා. ආයෝජනය නැති වෙලා තියෙනවා. භාණ්ඩ හා සේවා නිෂ්පාදනය අඩු වෙලා තියෙනවා. ඉතින් දැන් ඇත්ත වශයෙන්ම අපි මෙහෙම හිතන්න. දැන් අපි විදුලිය ගැන ගොඩක් කතා කරන්නේ. දැන් ওই විදුලිය වගේ දේවල් ඔය අපි කියන්නේ යුටිලිටීස්. දැන් ඔය ගොඩක් දේවල් අවශ්‍යයි නිෂ්පාදනයේ සහ ජීවත් වෙන්න. අපි ලෝකේ විවිධ රටවල ජීවත් වෙලා තියෙනවා. දැන් ඇත්තටම දැන් විදුලිය වගේ දෙයක් විදුලිය විසන්ධි කරන්නේ නැහැ මේ විදුලි බිල කිව්වේ නැහැ කියලා ලෝකෙ කිසි රටක විසන්ධි කරන්නේ නැහැ. ඒක ලබා ගන්න වෙන ක්‍රම තියෙනවා. ඒ කියන්නේ විදුලි බිල නොගෙව සිටීම නතර කරගන්න විවිධ ක්‍රම තියෙනවා. හැබැයි විදුලිය විසන්ධි කරන්නේ නැහැ ඇවිල්ලා. විදුලිය විසන්ධි කරොත් ඒක පුජ්‍යලයේ තියෙන මූලික අවශ්‍යතාවයක් ඒ විදුලිය කියන එක. ඒක ඇත්තටම බිල ගෙවලා නැත්නම් ගෙවන්න නැති වෙන්න හේතුවක් තියෙනවා. එතකොට ඒ වෙනුවෙන් තමයි පෙනී සිටින්න ඕනේ. එතකොට අපේ රටේ වෙලා තියෙන්නේ මොකද මේ අපේ රටේ ඔය යුටිලිටීස් දෙන අය ඒක තාම කට්ටිය ගාව තියෙන ඒකාධිකාරිය. මේ ඒකාධිකාරිය නිසා ඒ කට්ටිය ඒ අතකරකෝල තමයි ඒ කට්ටිය මේ සේවාව නතර කරලා තමයි ඒ කට්ටිය තමන්ගේ මේ බිල ලබා ගන්න උත්සාහ කරන්නේ. දැන් ඔකට හොඳ උදාහරණයක් මම හිතන්නේ මම මෙතන කිව්වත් දන්නේ මට හම්බුණා මේ ගාමන් ෆැක්ටරියක් වහලා යන පුජ්‍යලෙක්. එයාගේ සේවකයෝ 1000 ගණනක් ඉඳලා මැෂින් 1000 ගණනක් තිබිලා තියෙනවා. එයා ඒ බඩු ටික බත්තර මුල්ලේ ගෙදරක දාලා විකුණනවා. එයාගේ එයාගේ ප්‍රොඩක්ට්ස් අඩු ගානට. ඒක ගන්න ගියාපුවාම මම ඇහුවා මමත් එතන ගිහලා මම ඇහුවා ඇයි මේවා මේ අඩු ගානට විකුණන්නේ කියලා. එයා කිව්වා අනේ මම මේ ඔක්කොම අතහැරලා දාලා පිටරට යනවා කියලා කිව්වා. මම ඇහුවා ඇයි කියලා. එයා ඇහුවා මේ රටේ මේක හොඳ උදාහරණයක්. මේ රටේ ව්‍යාපාර කරන්න පුළුවන් කියලා ඔබතුමා හිතනවද කියලා. මේ රටේ ව්‍යාපාර කරන්න පරිසරයක් නැහැ මහත්තයෝ. ඒ හින්දා මම එක උදාහරණයක් කියන්නම් කියලා කිව්වා. එයාට විශාල විදුලි බිලක් එනවා කියලා කිව්වා. එයාගේ මැෂින් 1000 ගණනක් දුවනවා.
අයන් දුවනවා, බොයිලර් තියෙනවා. ඉතින් විශාල විදුලි බිලක් එනවා. මෙයාට විදුලි බිල සමහර වෙලාවට එකවර හැම මාසෙම ගෙවාගෙන යන්න බැරි වෙනවා කියලා කිව්වා. එයාට අමාරුවෙන් ෆැක්ටරි රන් කරන්නේ. සේවකයෝ ගොඩක් ඉන්නවා. ඕඩර් එකක් ඇවිල්ලා ඒක කෑෂ් කරනන් පස්සේ තමයි සමහරවිට මාස දෙකක් තුනක් එයා විදුලි බිල ගෙවා ගන්න බැරි වෙනවා කියලා කිව්වා. සමහරට මිලියනයක් ගාණක් එකතු වෙනවා කියලා කිව්වා. විදුලි බිල. එයා සමහරට දැන් ඕඩර් එකක් දෙන්න ෂිප්මන්ට් එකක් තියෙනවා මේ තව දවස් කිහිපයකින්. එයා දැන් ඒකට වැඩ කරගෙන යනවා. විදුලි බිල රතු ලේබල් ඇවිල්ලා තියෙන්නේ. රතු බිල් ඇවිල්ලා තියෙන්නේ. එකපාරටම ඇවිල්ලා කෙනෙක් එයා මේ කියපු කතාව. එකපාරට ක්‍රූ කැබ් එකක පුජ්‍යලෙක් ඇවිල්ලා අර විදුලිය විසන්ධි කරලා යනවා කියලා කිව්වා. එයාට කිසිම හැඟීමක් නැහැ කිව්වා මේ ෆැක්ටරියේ මැෂින් මෙච්චරක් දුවනවා. එයාට මෙච්චර මෙහෙම ඕඩර් එකක් දෙන්න තියෙනවා කියලාට එයා කවදාවත් විදුලි බිල් නොගෙවි ඉන්නේ නැහැ කියලා. එයා විදුලි බිල් මං ගෙවනවා. මට විදුලි බිල් පැහැරලා ජීවත් වෙන්න බෑ. මම විදුලි බිල් ගෙවනවා. හැබැයි මම විදුලි බිල් ගෙවන්නේ මගේ ෂිප්මන්ට් එක ගිහිල්ලා මට සල්ලි හම්බුණාම. එතකොට ඒ විදුලි බිල් එක කපලා ගියන් පස්සේ ඒක ඩිස්කනෙක්ට් කරන් පස්සේ එයාට සිදු වෙනවා පැනල්ටිත් එක්ක නැවත ඒක ගන්න. එතකොට ඒක ගන්න එයාට දවස් කිහිප එයාට දැන් එතකොට එකතු වෙලා තියෙන්නේ. එයාට ගෙවා ගන්න බැරි හින්දානේ ගෙවලා නැත්තේ. එතකොට එයා මොකද කරන්නේ? එයා පස්සේ කවුරු හරි ගිහිල්ලා හම්බෙලා යාළුවෙක් හම්බෙලා පොලිය මුදලාලි කෙනෙක් ගාවට ගිහිල්ලා පොලියට අරගෙන පැනල්ටිත් එක්ක ගෙවලා හිටන් විදුලිය අරගෙන වැඩ පටන් ගන්නකොට ඒක ඉන්පස්සේ එයා ගෝඩරේත් නැති වෙලා. ඔව්. එතකොට එවැනි රටක එයා මේ කියපු උදාහරණෙ මේ. එවැනි රටක ආයෝජනය කරන්න පුළුවන්ද? ව්‍යාපාර කරන්න පුළුවන්ද කියන එක. තමයි එයාගේ අහපු ප්‍රශ්නේ. එතකොට ඔය වගේ අත්දැකීම් තියන අය මේ රටේ ඕන තරම් ඉන්නවා. ඕන තරම් ඉන්නවා. එතකොට මේ සේවා සපයන්නේ ඒ පුජ්‍යලයින්ගේ සහ ආයෝජකයින්ගේ ඒවා දිර්මත් කරන්න අවශ්‍යතාවයට තමයි ඒවා සපයන්නේ. ඒක ඇත්තටම ඒ පරමාර්ථය තේරුම් ගන්න ඕනේ. මොකටද මේ ආයතන තියෙන්නේ? මේ වගේ බලාපොරොත්තු වන සේවය මොකද්ද? ඇත්ත වශයෙන්ම අපේ රටේ දුලාශී ප්‍රධානම හේතුව භාණ්ඩ හා සේවා නිෂ්පාදනය කරන අයට ඒ අය හඳුනගත්තේ නැහැ. අදටත් මම දැක්කේ නැහැ මේ රටේ මෙච්චර මේ අර්බුදයක අරගලයක ඉන්න වෙලාවෙත් භාණ්ඩ හා සේවා නිෂ්පාදනය අධෛර්යමත් නොවන ප්‍රතිපත්ති වල ඉන්නවා කියලා. ඇත්ත වශයෙන්ම මේ භාණ්ඩ හා සේවා නිෂ්පාදනය දිරිමත් කරන ඒ අය ධෛර්යමත් කරන ප්‍රතිපත්තියක තමයි රටක් ඉන්න ඕන. එහෙම නොවුනොත් රටක් ඉස්සරහට යන්න බෑ. ඒක අමතක කරලා තමයි මේ වෘත්තිකයෝ මේ රජයේ ආයතන මේ දේශපාලන බල අධිකාරිය කටයුතු කරන්නේ භාණ්ඩ හා සේවා ඉබේ සිදුවෙන්න ඉඩ ඇරලා. ඒවා සිදුවුනේ ඇත්තටම ඉබේ. තේරෙනවද? බොහොම ටිකක් තමයි මෙතුමලා වගේ බීఓ ඒ කාලේ පටන් ගත්ත ඇත්ත වශයෙන්ම මේ කාලේ පටන් ගත්ත මේ ඔය 70 මේ ඔය අග කාලේ පටන් ගත්ත නිදහස් වෙළඳ කලාප මේ ඒ පටන් ගත්තේ ඒ සංකල්පාවේ. හැබැයි ඒව අපිට ඉස්සරහට ගෙනිය ගන්න බැරි වුණා. ඒව අපිට වැඩි දියුණු කරලා ඉස්සරහට ගෙනියන එක ඇත්ත වශයෙන්ම බලාපොරොත්තු වුණු මේ ප්‍රමාණය සිදු වුණේ නැහැ. ඇත්ත වශයෙන්ම රටක සියලුම අය හැම පුරවැසියෙක්ගෙම හැම නිලධාරියෙක්ගෙම හැම වෘත්තිකයෙක්ම හැම මහජන නියෝජිතයෙක්ගෙම වගකීම තමයි රටේ භාණ්ඩ හා සේවා නිෂ්පාදනයට බාධා නොවන ඒවා දිරිමත් වන ආකාරයට කටයුතු කිරීම ඒවට අවශ්‍ය පරිසරය සකස් කිරීම තමයි ඇත්ත වශයෙන්ම සිදුවිය යුත්තේ. එහෙම වුණොත් තමයි අපට යහතින් මේ රටක ජීවත් වෙන්න පුළුවන් වෙන්නේ. රටට අවශ්‍ය භාණ්ඩ හා සේවා තියෙන්නේ. ඒවා විදේශ රටවලට යවන්න පුළුවන් වෙන්නේ. අපේ රටේ අභිමානය රැක ගන්න හම්බ වෙන්නේ ගුණාත්මක භාණ්ඩ හා සේවා නිෂ්පාදනය වැඩි කරගත්තොත් පමණමයි. එහෙම නැතු කොච්චර වෘත්තිකයෝ හිටියත් කොච්චර රාජ්‍යංශයේ හිටියත් වැඩක් නැහැ. කාලත්‍රී කතාබහ තුළින් අද අපි කතා කරමින් ඉන්නේ අපේ රටේ භාණ්ඩ හා සේවා නිෂ්පාදනය පිළිබඳව. අපි වැඩසටහන අවසන් කරන්නත් ඕනේ. අපිට තව බොහොම පුංචි කාලයයි තියෙන්නේ. අපේ රටේ භාණ්ඩ හා සේවා නිෂ්පාදනය සම්බන්ධව ඔබට තිබුණු ගැටලු රාශියකට අද පිළිතුරු ලැබෙන්න ඇති කියලා අපි විශ්වාස කරනවා. අවසන් වශයෙන් ලෝරන්ස් මහත්මිය අපිට කියන්න අපේ රටේ ආයෝජකින්ට තියෙන ලොකුම ගැටලුව තමයි ප්‍රාග්ධනය. මේක හැමදාම වෙනසක් නැතුව තිබ්බ ගැටලුවක්. හැබැයි දැන් මේ ගැටලුව වෙනදට වඩා තදින් දැනෙනවා වෙන්න පුළුවන්. මේ තියෙන තත්ත්වය එක්ක අපේ රටේ ආයෝජකයෙකුට ප්‍රාග්ධනය ලබා ගන්න, ණය පහසුකම් ලබා ගන්න, ඒ වගේ අවස්ථා තියෙනවද? අනිවාර්යයෙන්ම දුලාශේ එහෙම දැන් අලුතෙන් ආයෝජනයක් කරනවා නම් අපිට මේ ආයෝජකයට තමන්ගේ තියෙන ආයෝජන එහෙම නැත්නම් තමන්ගේ තියෙන මුදල්ම ආයෝජනය කරලා ආයෝජනයක්
කරන්න හැකියාවක් නැහැ. අපේ තියෙන වෙළඳ බැංකු වලින් ඒ අයට ණය ලබා ගැනීමේ හැකියාව තියෙනවා. තාම මේ පහසුකම් වෙනසක් නැතුව පහසුකම තියෙනවා. හැබැයි මහාචාර්යතුමා සඳහන් කරා වගේ යම් පොලි අනුපාත වල වැඩිවීමක් තියෙනවා. හැබැයි ප්‍රොජෙක්ට් ප්‍රොපෝසල් එක හොඳ මට්ටමක තියෙනවා නම් ඒක ඇසස් කරලා ඊට පස්සේ එයාට අවශ්‍ය කරන ණය පහසුකම් ලබා දීමේ ක්‍රමවේදය තියෙනවා. ඒක නැහැ කියලා කියන එක තියෙනවා. හැබැයි ආයෝජන මණ්ඩල විදියටත් අපි යම් කාලවකවානු වල අපි ඒ අයව දිරිමත් කරලා තියෙනවා. අපි විසින් යම්කිසි මුදල් ප්‍රමාණයක් ලබා දීලා. ඒ කියන්නේ ඔය එකපාරක් එක කාලයක තිබුණා 20 garments industry කියලා. ණය පහසුකම්. ණය පහසුකමක්. ඉතින් ඒක ඇත්තටම දැන් අපේ ඒ අර ගමට කර්මාන්ත ගෙන යාම සඳහා ගත්තා වූ වැඩපිළිවෙලක්. ඒ තුල තමයි ගොඩක් ඔය ගමට කර්මාන්ත ගිය 90 දශකයේ වගේ කාල සීමාවන් තුල. ඒතර එයාට ග්‍රේස් පීරියඩ් එකක් දුන්නා. අවුරුදු 5ක් විතර වගේ ඒ ග්‍රේස් පීරියඩ් එකෙන් පස්සේ ඉන්ට්‍රස්ට් ෆ්‍රී ලෝන් එකක්. ඉතින් මේකෙදි බලාපොරොත්තු වෙන මහාචාර්යතුමා මේ ප්‍රාදේශීය සංවර්ධනය. ඒ වගේ ප්‍රතිඵල අද තියෙනවා දකින්න. හරි. ඒ වගේ තමයි හොඳ ප්‍රතිපත්තියක් ඒ කාලේ තිබුණා. ඒක ඊටාම හොඳ මේ දෙයක්. ඒ තුල තමයි ගොඩක් ඔය කර්මාන්ත එළියට ගියේ. ඉතින් හැබැයි ආයෝජන මණ්ඩලයට ඒක දිගින් දිගටම කරන්න බෑ. ඒත් එක්කම අනිකුත් දැන් ඒ ණය පහසුකම් සපයා දීම, ඒ වගේම ඒ තමන්ගේ මුදල් බැංකුවල මුදල් කර්මාන්ත කරුවොත් එක තුළ ආයෝජනය කළා තමන්ගේ බැංකු ව්‍යාපාරය පවත්වා ගැනීම මේ සියලු දේවල් ඇත්තටම වෙනත් වූ පාර්ශවයන් කරන්න බැංකුව සහ කර්මාන්ත කරුවෝ. ඉතින් ඒක අවශ්‍ය කරන පරිසරය රටේ තියෙනවා. නමුත් මේ කාල සීමාව තුළ මේ තියෙන මං හිතන්නේ අපේ මුදල් හිඟතාවය නේ, එතකොට විදේශ සංචිතවල තියෙන ගැටලු, මේ සියලු දේවල් එක්ක යම්කිසි පොලි අනුපාතවල ගැටලු තියෙනවා. කෙසේ නමුත් මුදල් ලබා ගන්න පුළුවන්. ඉතින් ඒක එක පැත්තකින් කරන්න පුළුවන් ක්‍රමවේදයක් ආයෝජන කිරීමේදී. එහෙම නැත්නම් මම හිතන්නේ ඊටාම හොඳ ක්‍රමවේදය තමයි විදේශීය ජාතිකයෙක් එක්ක එකතු වෙලා අපිට පුළුවන් ජොයින්ට් වෙන්චර් එකකට සාමූහික ගිවිසුමකට යන්න. නේ? ඉතින් අපි දන්නවා අපේ එහෙම ආයෝජකයනුත් දැන් ලංකාවේ ඉන්නවා. එහෙම ආයෝජකයෝ ඉන්නවා. ඒ කියන්නේ දැන් ගොඩක් වෙලාවට ලාංකිකයෝ සම්බන්ධ වෙලා ඉන්නවා විදේශිකයොත් එක්ක. එතකොට ඒක JV එකක් විදියට මේ රටේ ස්ථාපනය කරන්න පුළුවන්. එතකොට ඒ කොටස් වල යම් ප්‍රමාණයක් තියෙනවා. 50%කට වැඩි ප්‍රමාණයක් ඒ විදේශිකයට අයිති වෙන්න බෑ. හැමොනොත් ඒ තියෙන අර ඒ කියන්නේ ඉඩම් ලබා ගැනීම වගේ ප්‍රතිපත්තිවලදී මම හිතන ගැටලු මතුවෙනවා. හැබැයි 100%ක වුණත් ආයෝජනයක් විදේශිකයට වෙන්න පුළුවන්. ඒක ජොයින්ට් වෙන්චර් එකට යන්න පුළුවන්. එතකොට ලංකාවේ ආයෝජනය කිරීම සම්බන්ධයෙන් විදේශිකයින්ගේ මතය මොන වගේද? ඇත්තටම මේ කාලවකවානුව තුළ මෙච්චර අර්බුද තිබුණා වුණත් ඒ අය කැමති ලංකාවේ ආයෝජනය කරන්න. ඉතින් අපි ඒක ගැන සතුටු වෙනවා. තත්ත්වය සාධනීයයි සහ දැන් මේ වර්ෂය ගත්තොත් මේ වර්ෂයේ මේ වෙනකොට ඉතා විශාල ආයෝජන ප්‍රමාණයක් ආයෝජන මණ්ඩලය විසින් අනුමත කරලා තියෙනවා. මම හිතන්නේ ආයෝජන ව්‍යාපෘති 60ක් පමණ වගේ අනුමැතිය ලබා දීලා තියෙනවා. ඉදිරියට එන්න තියෙනවා. දැන් ඒවා ගිවිසුම් ගත වෙලා තියෙන්නේ. ඉතින් ඒවා දැන් waiting implementation මේවා ආරම්භ කිරීම නියමිතයි. ඉතින් ඒ කියන්නේ තවත් රැකියා අවස්ථා ටිකක් අපේ රටේ ලැබෙනවා. ගිය අවුරුද්දේ පළවෙනි කාර්තුවට සාපේක්ෂව ගත්තාම 16% විතර වර්ධනයක් තියෙනවා. ඉතින් අපි මේ කතා කරන්නේ දුලාශි ගොඩක් වෙලාවට මේ කළු වලාකුළු ගැන විතරයිනේ. අපි දන්නවා දැන් මහාචාර්යතුමා SWOT analysis එකක් කරපුවාම threat එකක් තියෙනවා නම් අනිවාර්යයෙන්ම opportunity එකක් තියෙනවා. සමාජය ඇතුලේ මතයක් තියෙනවා ලංකාවත් එක්ක සම්බන්ධ වෙලා හිටපු විශේෂයෙන් දීර්ඝකාලීනව සම්බන්ධ වෙලා හිටපු සමහර ආයෝජකින් පවතින තත්ත්වෙත් එක්ක ලංකාව අතහැරලා දාලා යනවා කියලා. ඒ විවිධ මත තියෙනවා. හැබැයි දැන් ඕකේ කවුද අවසාන පණිවිඩය දෙන්න ඕනේ? මේ වගේ සත්‍ය ආයෝජන මණ්ඩලයෙන් අවසාන පණිවිඩය දෙන්න ඕනේ. දැන් අපිත් එක්ක විසුම් ගතලා ඉන්නවා නම් කවුරු හරි ආයෝජකයෙක්. එහෙම අවුරුදු ගාණක් හිටපු අපිට තව වෙනකල් දැනුම් දීලා නැහැනේ ගලවගෙන යනවා කියලා. නේ මුලින්ම කියන්න ඕනේ නිල වශයෙන් ඔබේ ආයතනයේ. ඔව් මගේ ආයතනය. එතකොට දැන් අපිටනේ කියන්න ඕනේ. ඉතින් එහෙම තත්ත්වයක් තාම නැහැ. හැබැයි ඒ අපිත් එක්ක කතා කරනවා. ඒ අපිත් එක්ක කතා කරලා කියනවා අපිට මේ තියෙනා වූ මේ පහසුකම් ටික අපි මෙච්චර කාලයක් මේ භුක්ති ඉඳපු අපේ තියෙන පහසුකම් මේ ක්‍රමවේදයන් අපිට තව දුරටත් ඉස්සරහට පවත්වාගෙන යාම සඳහා ඔබතුමාලා මැදිහත් වෙන්න. අනිකුත් රාජ්‍ය ආයතනයත් එක්ක මැදිහත් වෙලා මේ ප්‍රතිපත්ති දේශපාලන ස්ථාවරත්වය මේ සියලු දේවල් බලපාන ආයෝජනයකට විදේශිකයෝ බලනවා හැම දෙයක් දෙසම දැන් ඒවා ටික ස්ථාවර වුණාට පස්සේ ඒ අය කැමති තමන්ගේ කර්මාන්ත ඉස්සරහට ගෙනියන්න. කිසිම කෙනෙක් එහෙම දැනුම් දීමක් කළා නැහැ. ඉතින් විවිධ මත සමාජයේ පළ වෙනවා. මොකද එක එක විදියට සමීක්ෂණ කරන්න පුළුවන්. ඒක අපි දන්නේ නැහැ. මොකද ඒ අයගේ මතය සහ ඒ අය කරන්නා වූ සමීක්ෂණ වල ප්‍රතිඵල හිතලු ප්‍රකාශ කරන්නත් පුළුවන්. එහෙමත් කරන්න පුළුවන්. නමුත් අපි ගොඩක් වෙලාවට ආයෝජන මණ්ඩලය කියලා කියන්නේ පහසුකම් සපයන්නේ. ආයෝජන මණ්ඩලය කියන එක. අපි ඇවිල්ලා පහසුකම් සැපයීම සඳහා පිහිට වූ ආයතනයක්. එතකොට අපි නිතරම දැන් එහෙම කවුරු හරි කෙනෙක් කියනවා නම් එයා ඩිස්කරේජ් කියලා. අපි ඒක ඩිස්කරේජ් කරන්න දෙන්නේ නැතුව එයා උස්සගෙන ගිහිල්ලා අනිත් පැත්තෙන් තියලා වැඩේ කරන්න තමයි අපි උත්සාහ කරන්නේ. එයාගේ ගැටලුව මොකක්ද? ඒ ගැටලුව අරගෙන අපි අදාළ ආයතනට යනවා.
එහෙම නැත්නම් අදාළ බැංකුවට යනවා. ඒ අපේ නිලධාරීන්ව පුහුණු කරලා තියෙන මේ සාමාන්‍ය රාජ්‍ය සේවයේ තියෙන අනෙකුත් ආයතන වගේ නෙමෙයි තුලාශි. ඒ අය නිතරම මේ ආයෝජකයා එකතු කරගෙන තමන්ගේ ඒ අයගේ ප්‍රශ්න විසඳීම සඳහා පුහුණු කරපු කණ්ඩායමක්. ඉතින් එහෙම කරලා එයා දිරිමත් කරලා ප්‍රශ්නේ විසඳීම තුලින් තමයි අපිට විශ්වාසය ගොඩ ගන්න පුළුවන්. විදේශ ආයෝජකයෝ ඉන්නේ ආයෝජන මණ්ඩලයේ පමණක් නෙවෙයි. ඔව්. එළියේ ඉන්නවා. අනිත් තැන්වල ඉන්නවනේ. අනිත් තැන්වල ඉන්නවා. අනිත් තැන්වලටත් අපි මැදිහත් දැන් මේ කියනවා මේ සාමාන්‍ය නීති යටතේ ක්‍රියාත්මක කරන මේ විදේශ ආයෝජකෙත් ඉන්නවා. ඉතින් ඒ අය ගැන අපිට ඇත්තටම මැදිහත් වීමේ ඍජු මැදිහත් වීමක් නැහැ. නමුත් ආයෝජන මණ්ඩලයේ විදියට කවුරු හෝ අපිව සම්බන්ධ කරගන්න කටයුතු කරනවා නම් අපි අනිවාර්යයෙන්ම බැඳිලා ඉන්නවා. ඒ අයට අවශ්‍ය කරන පහසුකම් සපයා දෙන්න. මොකද අපිට තියෙන මේ අපේ තියෙන මේවා තමයි කම්පිටිටිව් ඇඩ්වාන්ටේජ් එක තමයි අපිට තියෙන ඊටාම විශේෂ වූ වරප්‍රසාද තමයි අපිට තියෙන ඊටාම හොඳ භූගෝලීය ස්ථානයක් මේ ලෝකේ. එතකොට බටහිර නැගෙනහිර නේ මේ සියලු වෙළඳපළවල් එක්ක සම්බන්ධ වෙන්න පුළුවන් තැනක තමයි අපි මේ පුංචි රටක් වුණාට අපි තියෙන්නේ. හරි. එතකොට ඒ තුල ඒකට අවශ්‍ය කරන ඒ තුල ආයෝජනය කරන්න පුළුවන් නීති රාමු පද්ධතිය 2012 දී හබ් රෙගියුලේෂන් කියලා concept එකකුත් ස්ථාපනය කරලා තියෙනවා. ඒ කියන්නේ භාණ්ඩ ගේනවා මෙතන තියාගෙන ඉඳලා වෙනත් තැන් වලට යවන්න. ඉතින් මේ සියලු පහසුකම් අපිට තියෙනවා. එකම දේ අපේ තියෙන මේ ශක්තිය සමහරවිට අපි දන්නේ නැහැ. හරි? මේ අපි නෙමෙයි. මේ සමහරු මේ කතා කරන්නේ මේ තියෙන opportunities දන්නේ නැහැ. මේ කතා කරනවා මේ පුංචි අපි ඇයි නෙගටිව්ස් කතා කරන්නේ? ඇයි අපි ඍණාත්මක වෙන්නේ? අපි ඍණාත්මක වුණොත් අපිට කවදාවත් ඉස්සරහට යන්න බෑනේ. නේ? ඒ ඍණ මානසිකත්වයෙන් එළියට ගිහිල්ලා අපිට මොන ආකාරයෙන්ද ඉස්සරහට ගිහින් මේ අයට පහසුකම් සපයන්න පුළුවන්, ඒ දිරිමත් කරන්න පුළුවන් කියන එක තමයි මම හිතන්නේ අපි රටක් විදිහට කරන්න ඕනේ. එහෙම වුණොත් ඊටාම ඉක්මනට මේ තියෙන තත්ත්වයන් මගහරවා ගනිමින් අපේ ඉලක්ක වලට ගමන් කරන්න පුළුවන්. අපිට තියෙනවා ඒකට ස්ට්‍රැටජික් ප්ලෑන් එකක්. අපි අවුරුදු 5ක ප්ලෑන් එකක් හදලා තියෙනවා. ඒ ප්ලෑන් එකේ පළවෙනිම දේ තමයි ආයෝජකයන්ට අවශ්‍ය කරන පහසුකම් සැපයීම. ඒකට අවශ්‍ය කරන ඉන්වෙස්ටර් ෆැසිලිටේෂන් සෙන්ටර් කියලා මහාචාර්යතුමා දැන් වෙනම අපි ඒකකයක් හදලා තිනවා. ආයෝජකයත් එක්ක ඍජු අපි කතා කරනවා. එතුමාව ගෙන්නලා මොනවද ප්‍රශ්න? එතකොට එතන අපේ ආයතනයේ ඉන්න සීලුම ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ඉන්නවා. දැනුම තියෙන. දැන් ඒ මොනවා හරි ප්‍රශ්නයක් තියෙනවා. ඒ ප්‍රශ්නේ එතනින් නිරාකරණය කරගන්න පුළුවන්. එහෙම නැත්නම් වෙනත් ආයතනයකට එක්ක සම්බන්ධ වෙනවා නම් ඒ ආයතනය අපි එතන ගෙන්නනවා. ඒ අයගේ තීන්දුව తీරන ගන්න පුළුවන් ඇත්ත එක එකතු වෙලා මේක ඉක්මනට කරන්න. අනිත් පැත්තෙන් අපි කොහොමද ප්‍රවර්ධනය කරන්නේ? ප්‍රවර්ධනයට අවශ්‍ය කරන මේ සියලුම ආයතන එහෙම නැත්නම් අපිට එම්බසිස් වෙන්න පුළුවන් ඒ තානාපති කාර්යාලය හරි මොනවා හරිත් එක්ක එකතු වෙලා එහෙම නැත්නම් අපේ තියෙන විදේශ රටවල් වලින් අපේ කන්ටැක්ට්ස් වෙන්න පුළුවන්. ඒ මොනම හරි ආකාරයකින් අපිට පුළුවන් නම් ওই ආයෝජකයෝ අපිට ප්‍රවර්ධනය කරගන්න ඒක ස්ථාපනය කර ගැනීමම තමයි මම හිතන්නේ අපිට මේ ඩොලර් හිගේ හෝ වේවා නේ ඒක විශේෂයෙන් අර එක්ස්පෝර්ට් ඔරියන්ටඩ් අපි හැම භාණ්ඩයක්ම සේවාවක්ම අපි පුළුවන් තරම් උත්සාහ කරන්න ඕනේ. තරඟකාරී ලෙස ලෝක වෙළඳපොළට සපයන්න පුළුවන් මට්ටමින් අය දේශීය මට්ටමේ තියෙන භාණ්ඩේ වුණත් ඒක තරඟකාරී ලෙස ගුණාත්මක භාවයෙන් ඉහළ මට්ටමින් ඒක නිෂ්පාදනය කරත් තමයි දේශීය පාරිභෝගිකයටත් විදේශීය පාරිභෝගිකයටත් ඒක ලබා දීමේ හැකියාව තියෙන්නේ. ඒ අපිට හොඳව හම්බ වෙනවනේ. දැන් අපි ඉස්සෙල්ලා දැන් අපි සාමාන්‍යයෙන් අපිට තිබුණේ නැන්නේ ඔය මේ ප්‍රසිද්ධ මේ රෙදිපිටි කඩ තිබුණේ නැහනේ. නේද මහජන? පොඩි කාලේ තිබුණේ අපිට සාමාන්‍ය පොඩි ඒවා ටිකක් තිබුණේ. ඉතින් ඔය ඒවා තමයි ෆැෂන්ස් කියලා જાතියක් තිබුණේ නැහැ. ඔය ඔක්කොම එන්නේ මේ විදේශ වෙළඳපොළත් එක්ක. දැන් අලුතෙන්ම දැන් මේ කොරෝනා අර්බුදයත් එක්ක ආපු ඇඟලුම් නිෂ්පාදනයේ අලුත්ම ක්‍රමය තමයි ෆැෂන් එක කම්පියුටර් එකෙන් තමයි ඔක්කොම ඩිසයින් කරන්නේ. මොඩල් ඉන්නෙත් ස්ක්‍රීන් එකේ. හරි. එතකොට බය කනෙක්ට් වෙන්නේ වෙන කොහේ රටක ඉඳලා. ඒ ඔක්කොම ස්ක්‍රීන් එකේ. එතකොට අපේ ෆැෂන් ඩිසයින් කරපු ඉන්ජිනියර්ස්ලා ටෙක්නීෂියන්ස්ලා ඔක්කොම ටික ඉන්නේ කම්පියුටර් එකේ ඉස්සරහා. මේකලෝ රටවල් කීපයක එකතු වෙලා තමයි මේ සර්විස් එක දෙන්නේ. අපි ඇත්තටම දැන් අපි තාමත් අපේ ඔළුව වැඩ කරන්නේ අර රෑ වැඩ මුරේ අවසන් වෙච්ච තරුණිය ගැනනේ අවුරුදු ගානකට කලින්. දැන් ඒ තරුණිය නෑනේ. ඒ තරුණිය පැයටක් වැඩ කරලා එහෙම නැත්නම් පැය 10ක් වැඩ කරලා බස් එකේ හොඳ කෑමයක් අරගෙන ගෙදර යනවා. නේ? පහවදා උදේ ට්‍රාන්ස්පෝර්ට් එක ගේගාවට එනවා අපව වැඩට එනවා. අපි මං හිතන්නේ එතනින් අයින් වෙලා වෙනස් වෙච්ච පරිසරයක් තමයි තියෙන්නේ. හැම භාණ්ඩයක්ම අපි හට්ටියක් මුට්ටියක් නිෂ්පාදනය කරත් ඕනෑම භාණ්ඩයක් නිෂ්පාදකයෙක් නිෂ්පාදනය කරනකොට සේවාවක් ලබා දෙනකොට ඒකේ ලෝකේ ඕනෑම රටකට නොදෙවෙනි ගුණාත්මක භාවයේ පවත්වාගෙන යන්න අපි උත්සාහ කරනවා නම් ඒක කරන්න පුළුවන්.
ඒක අපේ රටේ ජනතාවට ඒ හැකියාව හොඳටම තියෙනවා. ලෝකේ අනිත් අයට තියෙනවා නම් ඇයි අපට බැරි කියන එක අපි නිතරම හිතන්න ඕන. අපට මේ සියලු හැකියාවන් තියෙද්දී අපි තාමත් අපේ භාණ්ඩවල සේවාවල ගුණාත්මක භාවය කියන්නේ මිල මට්ටම අපි කියන්නේ cost of production කියන එක අඩු කරගන්න අපි කටයුතු කරලා නැහැ. ඒතකොට අපි ඇත්තටම කරන්න ඕනේ භාණ්ඩ අපි නිෂ්පාදනය කරන හැම භාණ්ඩ අපි කෘෂිකාර්මික දෙයක් වෙන්න පුළුවන්, සුළු කර්මාන්තකරුවෙක් කරන පොඩි දෙයක් වෙන්න පුළුවන්. ඒකේ ගුණාත්මක භාවය ලෝක වෙළඳපොළට ගැළපෙන ආකාරයට තරඟකාරී ලෙස නිෂ්පාදනය කරන්න ඒ නිෂ්පාදකයා ධෛර්යමත් වෙන්න ඕනේ. අනිත් සියලුම සේවා සපයන රාජ්‍යංශයේ සහ අනිකුත් සියලුම සේවා සපයන අය ඒකට සහයෝගයේ ඒක දිරිමත් කරන්න උදව් කරන්න ඕන. එහෙම නැත්නම් අපිට කවදාවත් දියුණුවක් නම් බලාපොරොත්තු වෙන්න අනිවාර්යෙන්. හොඳයි. කාලාත්‍රේ කතාබහ තුලින් අද අපි කතා කරේ අපේ රටේ භාණ්ඩ හා සේවා නිෂ්පාදනය පිළිබඳව. අපි තෝරගත්ත මාතෘකාව භාණ්ඩ හා සේවා නිපැයුම් අමතක නොකරමු. අපි මේ ගැන කතා කරන්න අද වැඩසටහන සඳහා ආරාධනා කරා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කළමනාකරණ අධ්‍යයන හා වාණිජ්‍ය විද්‍යාපීඨයේ මහාචාර්ය අනුරුක් කුමාර උතුමන්ගේ මහතාට ඒත් එක්කම අපේ වැඩසටහනට අද එකතු වුණා ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ විධායක අධ්‍යක්ෂ කලාප MKD ලෝරන්ස් මහතා. අපි සූදානම් වෙන්නේ කාලාත්‍රේ කතාබහ තුලින් සමුගෙන යන්න. ඊට කලින් මහාචාර්යතුමා යමක් මතක් කරන්න ඕනේ. මෙවර වැඩසටහන අවසානයේ අපිට අනාගතය පිළිබඳව පුරෝකථන එහෙම ලබා දෙන්නේ නැද්ද? පසුගිය කාලේ දීර්ඝ වශයෙන් ඔබතුමා ලබා දුන්න පුරෝකථන මේ දැන් අපිට S50 අපිට ඔප්පු වෙලා තියෙනවා. පුරෝකථන නම් ඇත්ත වශයෙන්ම ඉතාම කනගාටුදායී තත්ත්වයක් තියෙන්නේ. හැබැයි මම ඉල්ලා සිටිනවා කිසිම මේ රටේ ජනතාවගෙන් මේ රටේ ඒ සේවා සපයන අයගෙන් මොනම විදිහටවත් අධෛර්යමත් වෙන්නේ නැතුව අපි බිමට වැටුණත් බිමට වැටෙනවා. ඒක කිසිම මේ තර්කයක් නැහැ බිමට වැටෙනවා. බිමට වැටුණාම නැගිටීමේ හැකියාව තියෙනවා. එහෙම ලෝකේ රටවල් නැගිටලා තියෙනවා. අපටත් ඒ ධෛර්යය අපටත් ඒ තියෙන සියලු සම්පත් තියෙනවා. සියලු අය කරපු වැරදි නිවැරදි කරගෙන කරපු ක්‍රමවේදේ නිවැරදි කරගෙන වැඩිපුර කාලයේ ශ්‍රමයේ වැය කරලා අපි ලෝකේ තරඟකාරී ලෙස මේ වැඩ කරන්න පුළුවන් රටක් බවට පත් කර ගැනීමේ ඒකේ ධෛර්යය අපි ඇති කරගන්න ඕන. ඒක අපට ලබා ගන්න පුළුවන්. අපට කවදා හරි මේ රට ඉස්සරහට යන්න නම් ඒ ධෛර්යය හදාගන්න වෙනවා. කොච්චර බිමට වැටෙනවා. බිමට වැටෙන එක ගැන කනගාටු වෙන්න එපා. වැටෙන තැන ඒ වගේම අමතක කරන්න නොකළ යුතු දෙයක් තියෙනවා. මේ වෙලාවේ හැම ව්‍යාපාරිකයෙක්ම හැම නිෂ්පාදකයෙක්ම තමන්ගේ අනවශ්‍ය වියදම් පුළුවන් තරම් අඩු කරගෙන අනවශ්‍ය වියදම් අඩු කරගෙන තමන්ගේ නිෂ්පාදන කාර්යය කෙසේ හෝ පවත්වාගෙන යන්න උත්සාහ කරන්න. කෙසේ හෝ කොච්චර බිමට වැටුණත් අපට ඉදිරියේදී අවස්ථාවක් ලැබෙවි නැවත මේ රට ගොඩනගා ගන්න අලුත් විදිහකට. ඒකට ධෛර්යය මේ ඇති කරගන්න කියලා තමයි සියලු ජනතාවගෙන් සියලු නිෂ්පාදකයන්ගෙන් මම නම් ඉල්ලා සිටින්නේ. හොඳයි දෙපළටම බොහොම ස්තුතියි. බොහොම ස්තුතියි. කාලාත්‍රේ කතාබහ තුලින් අපි සමුගෙන යනවා. හැබැයි අපි ආරාධනා කරනවා ඔබට අපි ලබන සතියේ ඔබ මුණ ගැහෙන්න පැමිණෙන තෙක් නිරන්තරයෙන් චරණත් එක්ක රැඳෙන්න කියලා. චරණ අපි ඔබේ දැනුමට ඔබේ වින්දනයට වැඩසටහන් රාශියක් තිලන කරන්නට සූදානම්. ප්‍රාර්ථනා කරන්නේ ඔබට සුවදායී දවසක්. ආයුබෝවන්.